අද මම ටිකක් තාම වැදගත් මාතෘකාවක් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි පුතේ විචාර ලියන විදිය ගැන උගන්වන්න යන්නේ අද. හරි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ගොඩක් දරුවන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි කොහොමද විචාරයක් ලියන්නේ කියන එක. මම මීට පෙර දවසක විචාරය කියන්නේ මොන වගේ එකක්ද කියලා දල අදහසක් ඔයාලට කියලා දුන්නා නේද? මතකයිද? ෂෙනුල අපි විචාරය ගැන කතා කරා මතකයිද මීට පෙර දවසක? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ එදා කතා කරේ විචාරයක් කියන්නේ මොකක්ද කියලා. විචාරයක් කියන්නේ මොකක්ද කියලා දැනගත්ත පළියට විචාර ලියන්න බෑ. සමහරට විචාරයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙකුට හොඳට විචාර ලියන්න පුළුවන්. ඒ කියන්නේ විචාර ලියනවා කියන එකයි විචාරයක් කියන්නේ මොකක්ද කියන එකයි කියන එක වටහා ගන්න එකයි ඒ තරම් ළඟ දෙකක් නෙමෙයි. ඒකේ පුංචි දුරස්ත වීම තියෙන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපිට මාතෘකාවක් දුන්නොත් ඒ මාතෘකාවට විචාරයක් ලියන්නේ කියලා අදහසක් ගැන උදාහරණයක් ආශ්‍රයෙන් එක විචාරයක් ලියලා ඒ ගැන කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අදත් මම මේ සම්පූර්ණ කොටස උගන්වනවා නෙමෙයි ආ. ඒ කියන්නේ එදා මුල්ම දවසේ මම විචාරයක් කියන්නේ මොකක්ද කියලා දුන්නා. අද ඔයාලට මම කියලා දෙනවා විචාරයක් ලියන්න කියලා කිව්වොත් කොහොමද ලියන්නේ කියලා. ඒකෙත් උඩම අවස්ථාව නෙමෙයි මේ. අපි පියවරෙන් පියවර තමයි උඩට යන්න උත්සාහ කරන්නේ. හරි? පියවරෙන් පියවර. කිසිම හේතුව අපිට එකපාර විචාරයක් කියන්නේ මොකක්ද කියලා ඒක ලියන්න පුළුවන්. නමුත් ඒක එච්චර සාර්ථක නෑ. අපි කොටසෙන් කොටස තේරුම් අර මොකද්ද විචාරයක් කියන්නේ කියලා අදහසක් මුලින්ම තියෙනවා. ඊට පස්සේ විචාරය පොඩ්ඩක් ලියලා බලනවා. ඊට පස්සේ එහෙම කෙමෙන් පියවරෙන් පියවර උඩට යනකොට මේක අපිට තේරෙන ප්‍රමාණය වැඩි. මොකද ලකුණු 45ක් අපිට හම්බ වෙන්නේ මේ විචාර ප්‍රශ්න ලකුණු 40ක්. හරි. ඒ නිසා අපිට ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා විචාර සම්බන්ධව ලියන්න වෙනවා. නිසා අද මම ඔයාලට පුංචි කාරණාවක් ගැන එකක් ලියවනවා. සහ අනිත් එක තමයි තව අලුත් මාතෘකාවකට ලියන්න කියලා අද මාතෘකාවක් දෙනවා. අද ඉඳලා අපි දැන් විචාර ලියන එක පටන් ගන්නවා. මම ඔයාලට කිව්වා හැම සතියකටම රචනාව ගන්න ලියන්න කියලාත් මට ඔයාලා ලියලා එව්වේ නෑ. පුතේ විභාගේ වෙනකන් ඉන්න එපා. අපි දැම්ම පටන් ගමු වැඩ ටිකක් කරන්න. 10 පන්ති වැඩ සෑහෙන්න ඉවර කරනවා කියන්නේ අපිට ඒක සෑහෙන්න ලොකු උදව්වක් වෙනවා 11 පන්ති සාමාන්‍ය පෙළ විභාගය ඇතුලේ සාර්ථක වෙන්න. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා වැඩ අපි පුළුවන් තරම් පොඩ කරලා ඉවර කරගෙන යමු ඉස්සරහට කියලා. හරි. අද මම ලෑස්ති වෙනවා ඔයාලට ਵਿਚාරය ගැන කියන්න. එදා මම ਵਿਚාරය ගැන කරපු කොටසත් පොඩ්ඩක් මතක් කරලාම අද ਵਿਚාරයට යන්න. එදා එක සමහර විට මතකත් නැතුව ඇතිත්නේ. සමහර විට මොකද්ද ਵਿਚාරය කියලා එදා මම කරපු කොටස ඔයාලට මතක නැතුවත් ඇති. ඒ නිසා අද අපි පොඩ්ඩක් එදා කරපු ටික ආයෙ පොඩ්ඩක් මතක් කරගෙන අද යන් වැඩ කරන්න. අද ਵਿਚාරයක් ලියන්න යන්න. හරි. එහෙනම් පටන් ගමු. පුතාලට ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. දැන් අපි යන් අපේ වැඩේට. දැන් මෙහෙමනේ. එදා මම ඔයාලට කියලා දුන්නා ਵਿਚාරයක් කියලා කිව්වහම විචාර කියලා කියන්නේම මොකක් හරි දෙයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන එක කියයි. කියන්නේ මොන හරි දෙයක් දැක්කහම ඒ දේ පිළිබඳ අදහසක් තියෙන්න ඕන පුතේ අපිට හොඳ විචාරකයෙක් වෙන්න නම්. කියන්නේ මේ විභාගය ඇතුලේ සාමාන්‍ය පෙළ විභාගය ඇතුලේ
විචාරය කියන ප්‍රශ්නෙට හොඳ ලකුණක් ගන්න නම් අපිට ඇත්තට මේක නිකන් ලියන්න පුරුදු වෙලා විතරක් නෙමෙයි. ඇත්තටම අපි හොඳ විචාරකයෙක් වෙන්න ඕන. හරි. ඇත්තටම අපි ගාව හොඳ විචාර හැකියාවක් තියෙන්න ඕන. එහෙම නැත්තම් අපිට ඒක ගැන එච්චර අදහසක් එන්නේ. මම පුංචි උදාහරණයක් දැක්ක අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. පුතාලා අහලා තියෙනවද යසෝදරාවත කවි පන්තිය ගැන? සෙනුල අහලා තියෙනවද යසෝදරාවත කවි පන්තිය ගැන? නෑ සර්. යසෝදරාවත අහලා නැද්ද? ඒ කතාවේ නම නම් අහලා තියෙන කතාව නම් අහලා නෑ. කවිය අහලා නෑ. එහෙනම් බෑ. මම ඔයාලට කියලා දුන්නද අම්බලමේ පිනා කවිය ගැන? ඔව් සර්. ඔව්. එහෙනම් ඒක පොඩ්ඩක් අපි මතක් කරගමුකෝ. මම එදා කිව්වා අම්බලමේ පිනා කවිය පුංචි ළමයි නිකන් කටපාඩම් කරන කවියක්. නේද? හැබැයි කවිය කියවුවාම පුංචි ළමයෙකුට ඕනනම් පුළුවන් ඒක ඇත්තටම මෙහෙම අම්බලමේ හිටපු පිනා කියන මිනිස්සෙක් ගැන ලියවෙච්ච එකක් කියලා හිතන්න. හැබැයි ඒක ගැන තව ගැඹුරින් කල්පනා කරන කෙනෙකුට පුළුවන් නෑ ඒකේ තියෙන්නේ එහෙම අදහසක් නෙමෙයි වෙනත් අදහසක් කියලා කියන්න. හරි. එහෙම තව කවියක් ගත්තොත් මේකද? රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි කියලා කවියක් අහලා තියෙනව නේද? ඔව් සර්. ඔව්. ඒකේ මොකද පුතේ කියන්නේ? රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු. මේක කාට ලියවෙච්ච කවියක්ද? ආච්චිල සීයලෝ පාසල අම්මලා ධර්මශාලාවල ඉන්න වයසක ආච්චිලට ලියවෙච්ච කවියක්ද? නෑ මේ කාටද ලියලා තියෙන්නේ? චූටි ළමයින්ට නේ. සාමාන්‍ය පොඩි ළමයින්ට. අවුරුදු 6 5 6 7 අර රෝස මල ගැන සමනලයා ගැන අපිට ආස හිතන කාලයක් තියෙන්නේ. සමනලයේ ගෙදරට ආවහම ඒ සමනලයාගේ පස්සෙන් දුවපු කාලයක් අපි හැමෝටම තියෙනව නේද? සෙල්ලුට මතකද? මනිස්කට මතකද? මතකයි සර්. ලස්සන සමනලෙක් ආව මේ සමනලයව අල්ල ගන්න අපි පස්සෙන් දුවපු කාලයක් තියෙන පුංචි කාලයක් අපි හැමෝටම. බත්කෝරෙක් ආවා මේ බත්කෝර පස්සෙන් අපි ගියපු කාලයක් තියෙනවා. සමහරවිට බත්කෝර වල්ලලා උගේ පිටිපස්සේ අර නූලක් ගැට ගහලා උගර සරුංගල් යවනවා ගොඩක් යවනවා. ඒ කියන්නේ කුතුහලයේ ආශාව දින ඒ අන්න ඒ බඳු කාල අවධියකින් දරුවෙකුට තමයි මේ කවිය ලියවෙන්නේ. රෝස මලේ නටුවේ කටු රෝස මල ලස්සනයි. හැබැයි නටුවේ මොනවද තියෙන්නේ? කටු තියෙනවා. ගොඩක් ලස්සන දේවල් වල හැංගිච්ච අවදානමක් හැංගිච්ච අවලස්සනක් හැංගිච්ච භයානක බවක් තියෙනවා. වන බඹරෝ ඔහොම හිටු මේ මලට එනවා මොකෙක්ද? කැලෑවින්න බඹරෙක්. නිකම් බඹරක් නෙමෙයි. කැලෑවින්න බඹරෙක්. වන බඹරෝ ඔහොම හිටු යන්න එපා. එපාර බඹර මොකද්ද කියන්නේ? නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි. මම මේ කර නටුවේ කටු තිබ්බ කියලා මට එක ප්‍රශ්නයක් නෑ. හේතුව මොකක්ද? මම ඉඹින්නේ නටුව නෙමෙයි මල ළමයෝ මම පැණි උරන්න තමයි ඇවිල්ලේ. ඒ නිසා මට කටු තියනවා කියන එක අදාළ නෑ කියලා කියනවා. දැන් මේක චූටි ළමයෙකුට කිව්වහම ඒ ළමයාට මතක් වෙන්නේ මොකද්ද? ලස්සන රෝස මලක් තියෙනවා. ඒ රෝස මලට බඹරෙක් එනවා. මේක දිහා බලාගෙන ඉන්න පුංචි ළමයා නටු මේ බඹරට කියනවා ඕකේ කටු තියනවා කියලා. ඒතර බඹර කියනවා කටු තිබ්බට ප්‍රශ්නයක් නෑ. මම මල ඉඹින්න යාව. පුංචි ළමයෙකුට ඔන්න ඔය සිද්ධිය ඔළුවේ මවාගෙන ඔය කවිය රස විඳින්න පුළුවන් නේද? එතකොට ඔය සිද්ධිය ඇහුවාම අපිට පුංචි කාලේ අපි කරපු මොන හරි දෙයක් රෝස මලක් අපේ ඔළුවේ මැවෙනවා. ඒක තමයි කවියගේ දක්ෂතාවය කියන්නේ. මේ කවිය අහනකොට අපේ ඔළුවේ ලස්සන රෝස මලක් මැවෙනවා. ඒ රෝස මල මොන පාටද? දැන් සෙනුලගේ ඔළුවේ මැවිච්ච රෝස මල මොන පාටද? රෝස පාටයි. රෝස පාටයි. මනිස්කගේ රෝස පාටයි.
රෝස පාට. හැබැයි කහ පාට රෝස මල්, සුදු පාට රෝස මල් එහෙමත් තියෙනවා. අපේ ඔළුවට ඒව ඉන්නේ නැහැ. නේද? අපේ ඔළුවට ඉන්නේ රතු පාට රෝස මල. ඒතර ඒකට සමනලෙක් කෙන බඹරෙක් කෙනවා. ඔයක ඔළුවේ මැවෙනවා. ඒ ඔළුවේ මැවිච්ච දේ ගැන කියන එක තමයි පුතේ ਵਿਚාරය කියලා කියන්නේ. හා හැබැයි මේ කවිය කියවන සමහර අය මේ කවිය තවත් අර්ථයක් ගැන කියන. මේ කවිය කියවන තවත් සමහරු විචාරකයාට පුරවන්න ඕනි දෙයක් කියන්න. විචාරකයා සමහරලාවට කියන අදහස මේ රචකයාගේ ඔළුවේ තිබෙච්ච අදහසක්වත් නෙමෙයි අලුත් අදහසක්. හරි. ඒ විචාරය කියන්නේ ඒක තමයි. විචාරකයාට අවසරය තියෙනවා කැමති අදහසක් කියන්න කවියේ කියන්නේ නිර්මාණයට ගැලපෙන විදිහට. මේ කවිය කියවන සමහරු කියනවා මේකේ වනබම් රෝසමල කියලා කියන්නේ අපේ සමාජයේ ඉන්න යෞවනියන්ට තරුණ පුංචි ලදරියන්ට හරි වනබඹරු කියලා කියන්නේ කවුද මේ ලදරියන්ගේ පුංචි තරුණියන්ව වැරදි විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරන බොහොම වැරදි මිනිස්සුන්ට හරි ඕක ගැන ලොකු විස්තරයක් කියන්න පුළුවන් නමුත් ඔයාලත් එක්ක කතා කරද්දී අපිට සෑහෙන වැඩේ බාල කරගන්න වෙනවනේ ඒ නිසා මේ කවියෙන් කියවෙන්නේ ඇත්තටම මේ පැණි බොණ්ඩාපු වඹරෙක් ගැන නෙමෙයි මේකෙන් ඇත්තටම කියන්නේ තරුණියන්ව වැරදි විදිහට පාවිච්චි කරන්න එන සල්ලාල මිනිස්සු ගැන අන්න එහෙම අදහසකුත් තියෙනවා හරිද ඒතර ඒ අදහස තව කෙනෙක්ගේ අදහසක් කර නිර්මාණයක් ගැන එක එක්කෙනා දක්වන අදහසට තමයි පුතේ ਵਿਚාරය කියලා කියන්නේ ඒතර හොඳ ਵਿਚාරයක් කිසියම් දෙයකට ලියන්න නම් ඒ නිර්මාණය ගැන අදහසක් අපිට තියෙන්න ඕන. ඒක එදා මම ඔයාලට කියලා දුන්නා. මම ඔයාලට කිව්වා මෙන්න මේ පළතුර ගැන මොන හරි විස්තරයක් කියන්න. මේක මොන රහයිද කියලා කියන්න. හරි. දැන් මේ පළතුර ගැන විස්තරයක් කරන්න කියලා කිව්වොත් මොකද්ද ඔයාලට කියන්න පුළුවන්? ඔයාලා කිව්වා මේක ගැන අපිට කියන්න බෑ. හේතුව මොකද්ද? මේ පළතුර අපි දැකලත් නෑ, කාලත් නෑ. දැකලත් නැත්නම් කාලත් නැත්නම් අපිට කිසියම් දෙයක් ගැන අදහසක් කියන්න බෑ. හැබැයි මම ඔයාලට කියනවා පැණිවරක ගැන පුංචි විස්තරයක් කියන්න කියලා. පැණිවරක කියනක ගැන මොනවා හරි විවරණයක් කරන්න කිව්වොත් මොනවද ඔයාලා කියන්නේ? සරල වාක්‍යයක් කියන්න පැණිවරක ගැන. පැණිවරක ඊටම පැණි රහයි. ඊටම පැණි රහයි. ඊට පස්සේ මනිෂ්ක කියන්න බලන්න වාක්‍යයක්. මනිෂ්ක පැණිවරක ගැන අදහසක් කියන්න බලන්න. කො මනිෂ්ක? ඔව් මනිෂ්ක කියන්න බලන්න පැණිවරක ගැන මොන හරි දෙයක් කියන්න කියලා කිව්වොත් ඔයා මොනවද කියන්නේ? සෙන්ල කියනවා ඊටාම පැණි රහයි කියලා. තව මොනවද? මනිෂ්ක මොන හරි දෙයක් ඈ පැණිවරක ගෑවම දිරවන්න දාලා යනවා. ඔව් ඒකත් හරි. පැණිවරක ගෑවම දිරවන්න වෙලා යනවා. හරි. එතකොට මෙහෙම අවුලක් තියෙනවා. අරයා මේක හින පැණි රහයි කියලා ඔයා දැන් මේක දිරවන්න වෙලා යනවා කිව්වම මේක පැති දෙකකට අදාළ අදහස් දෙකක්. එතකොට ඒක රස පොඩ්ඩක් අවුල් වෙනවානේ. පැණිවරක කිව්වම මේකේ රස පැත්ත ගැන තමයි අපිට මතක් වෙන්නේ. පැණි කියලා විශේෂණයකුත් තියෙනවා. පැණිවරකවල සමහර පැණිවරකවල මෙහෙම ලෙල්ල ගලවනකොට කියන්නේ පැණිවරක ගත්තාම පැණි වැක්කිරනවානේ. හරි. එතකොට දැන් ඒක ගැන අදහසක් අපිට කියන්න පුළුවන් නේ අපි ඒක රස විඳලා තියෙන හන්දා. හරි. එහෙනම් ඕනෑම දෙයක ගැන අදහසක් කියන්න අපි ඒක රස විඳලා තියෙන්න ඕනේ පුතේ. ඒ කියන්නේ ඒක ගැන අදහසක් අපිට තියෙන්න ඕනේ. ඒක ගැන අදහසක් නැතිව අපිට මොනවත් දේවල් කිව්වට ඒක තේරෙන්නේ ඒක ਵਿਚාරයක් වෙන්නේ නැහැ. මූලික අදහසක් අපි සතුව තියෙන්න ඕනේ. එහෙනම් අද අපි ඔන්න ඔය කාරණා ටික ගැන දාලා අදහසක් ඔළුවේ තියාගෙන කොහොමද ਵਿਚාරයක් කරන්නේ කියලා ගැන කතා කරන්න යන්න. සාහිත්‍ය රතාලව කොහොමද ਵਿਚාරයක් කරන්න කියලා කතා කරන්න යන්න. හරිද? හරි. ඊට පස්සේ මම එදා මේ ඔක්කොම පැහැදිලි කරා මොනවද? සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ਵਿਚාර ප්‍රශ්න 3ක් අපිට ලියන්න වෙනවා. ඒකෙන් ප්‍රශ්න දෙකක් ලකුණු 15 බැගින් යන ප්‍රශ්න එක ප්‍රශ්නයක් ලකුණු 10ක ප්‍රශ්නයක් කියලා. ඒ වගේ. ඒතර ඒ ටික ආයෙ කතා කරන්න ඕනි වෙන්නේ නැහැ. ඊට පස්සේ ਵਿਚාරයේදී අනවශ්‍ය විස්තර ලියන්නේ නැහැ කිව්වා. අර ලකුණු 15 ප්‍රශ්න දෙකට
වචන 150ක් විතර වෙන්න ලකුණු 10 ප්‍රශ්නෙට වචන 120ක් විතර වෙන්න ලියන්න ඕනේ කියලා කිව්වා. හරි. අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. උද්ෘතයක් දානකොට රූලේ මැදට අරන් උද්ෘතය දාන්න ඕනේ. හරි. වාක්‍ය ගොඩාක් දීර්ඝ කරන්න බෑ. පොඩි වාක්‍ය ලියන්න ඕනේ. ඔන්න විදිහට මූලික කාරණා ටික මම එදා පැහැදිලි කරා. මම මේකේ PDF එක ඔයාලට දෙන්නම් කියලා හිටියා. මට ඒක එවන්න බැරුණා. මම ඒක ඔයාලට දාන්නම්. හරි. දැන් මම යනවා වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්න. මොකද්ද මාතෘකාව? උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියන මාතෘකාව. හරිද? පුතේ මේක තමයි දැන් අද අපේ ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ? උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියන මාතෘකාව. දැන් මේක කරන්න. හරි මේක ගැන ਵਿਚාරයක් ලියන්න මම දැන් ඉස්සෙල්ලා ගුවනේ පැණිවරක ගැන අපිට කියන්න පුළුවන් ඇයි අපි පැණිවරක කාලා තිනා පැණිවරක රස විඳලා තියෙන. කියන්නේ ඒක ගැන අදහසක් අපිට මුලින් තියෙන. ඒක ලියන එක තමයි ਵਿਚාරය. දැන් උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මුලින්ම අපි ගාව මොකද්ද තියෙන්න ඕනේ? මොකක්ද භාෂා රීතිය කියලා කියන්නේ කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ. මොකද්ද භාෂා රීතිය කියන්නේ කියලා කියන්නේ මොකද්ද කියලා අදහසක් අපි ගාව තියෙනවා. ඒ අදහස තමයි අපි ඉදිරිපත් කරන්නේ. හරි. දැන් එතනදී මෙහෙම එකක් තියෙනවා. දැන් විචාරය කියන එක වෘත්තිමය මට්ටමින් කරන අය ඉන්නවනේ ලංකාවේ ලෝකේ හැමතැනම විචාරකයෝ කියලා සාහිත්‍ය නිර්මාණකාරයෝ වගේම විචාරකයෝ කියලා පිරිසක් ඉන්නවා. ඒතර ඕනෑම කෘතියක් ගැන විචාරය කරන කණ්ඩායමක් ඉන්නවා. අපිටත් විචාරකයෙක් වෙන්න පුළුවන්. හරි. එතකොට සාහිත්‍ය පොතක් ගැන නිර්මාණයක් ගැන නවකතාවක් ගැන කෙටි කතාවක් ගැන එක එක්කෙනා දරන අදහස විචාරකයාගෙන් විචාරකයට වෙනස්. හරි. එහෙම වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද මම හිතන විදිහට නෙමෙයි අනිත් එක්කෙනා හිතන්නේ. ඒක පුතේ හැබැයි ਵਿਚාරය කියන එක සෑහෙන කාලයක් ප්‍රගුණ කරාට පස්සේ එන තත්ත්වයක්. ඒ කියන්නේ විචාරය කියන එක ගැන සෑහෙන කියවලා ඒක ගැන වැඩ කරලා විචාර කරලා පුරුදු වෙලා උඩට ගියාට පස්සේ තමයි අලුත් දේවල් ගැන අදහස් එන්න වටහෙන්න අවබෝධ කරගන්න ඒ ගැන අදහස් දෙන්න පුළුවන්. දැන් ඔයාලා ඉන්නේ මේ පළවෙනි පියවරේ. පළවෙනි පියවරේදී අපි උම්මග්ග ජාතකය ගැන අලුත් අදහසක් කියන්න යන්නේ. උම්මග්ග ජාතකය ගැන පිළිගත් අදහස් ටික ඉදිරිපත් කරාම ඇති. අලුත් අදහස් කියන්න තරම් අපි තාම මෝරලා මදි. මේ පිළිගත් අදහස් කියන එකෙන් පුරුදු කරන්නේ මොකද්ද ඔයාලා? ඒ අලුත් අදහස් කියන කෙනෙක් දක්වා වර්ධනය කරන එක. නිසා පුතාලා උත්සාහ කරන්න ඕනේ මෙතනදී අලුත් අදහස් කියන්න නෙමෙයි තියෙන අදහස් ටික සමාලෝචනය කරලා සංක්ෂිප්ත කරලා දක්වන්න. ඒක අලුත් ඒවා කියන්න යන්නේ නැහැ තාම. අපේ අරමුණ මොකද්ද? අලුත් අදහස් දක්වන්න තැනට ඔයාලව අරන් යන එක තමයි. එහෙම කරන්න මූලික වශයෙන් මොකද්ද තියෙන්න ඕන ඔයාලගව? මේ දේ ගැන අදහසක් තියෙන්න ඕන. දැන් උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කිව්වම පුතේ අපිට කාරණා දෙකක් එළියට ඇවිල්ලා පේනවා. මොකද්ද ඒ කාරණා දෙක? එකක් තමයි උම්මග්ග ජාතකය කියන්නේ මොකක්ද කියලා. අනිත් එක තමයි භාෂා රීතිය කියන්නේ මොකක්ද කියලා. ඔය දෙක ගැන දන්නවනම් උම්මග්ග ජාතකය ගැනත් ඔයා දන්නවනම් භාෂා රීතිය කියන්නේ මොකක්ද කියලා දන්නවනම් උම්මග්ග ජාතකයේ කියවලා තියෙනවනම් දැන් මේක ඔයාලට කරන්න පුළුවන් නේද? උම්මග්ග ජාතකය ගැනත් ඔයා දන්නවා. සමස්තයක් විදිහට මොකද්ද භාෂා රීතිය කියන්නේ? ඒකත් ඔයා දන්නවනම් ඔයා උම්මග්ග ජාතකයේ කියවලා තියෙනවනම් දැන් ඔයාලට තියෙන්නේ උම්මග්ග ජාතකයේ කියවෙන දේවල් අර භාෂා රීතිය කියන සමස්ත අදහසට සම්බන්ධ කරන එක විතරයිනේ. දැන් මෙතනදී ඔයා භාෂා රීතිය ගැන අදහසක් නැත්තම් උම්මග්ග ජාතකය ගැන දැනගත්තා වුණත් උම්මග්ග ජාතකයේ කියවලා තිබ්බ වුණත් ලියන්න පුළුවන්. ලියන්න බෑ. ඇයි ඔයා භාෂා රීතිය කියන එක දන්නේ නැහැ. ඒක සංකල්පයක් විදිහට වටහා ගන්න. මොකද්ද භාෂා රීතිය කියන්නේ? අපි උම්මග්ග ජාතකයේ පැත්තකින් තියමු. උම්මග්ග ජාතකයේ පැත්තකින් තියමු. ඕනෑම නිර්මාණයකට පුතේ තියෙනවා ගද්‍ය පද්‍ය කවි වේවා ඕනෑකට රීතියක් තියෙනවා. භාෂා රීතියක්. අන්න ඕනෑම දෙයක භාෂා රීතිය මොකක්ද කියලා තේරුම් ගත්තොත් ඔයාලට උම්මග්ග ජාතකයට ඇප්ලයි කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් විචාර ප්‍රශ්නයක් ඇහුවාම මූලිකම දේ මොකද්ද? ඒකේ කියවෙන අදහස ගැන ඔයාලට අදහසක් තියෙන්න ඕන. ඔයා උම්මග්ග ජාතකය ගැන දැනගෙන ඉන්නත් ඕනේ.
භාෂා රීතිය කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්නත් ඕන. ඒ දෙක දැනගත්තට පස්සේ ওই දෙක සම්බන්ධ කරලා ලියන එක එච්චර දෙයක් නෙමෙයි. ගොඩක් අයට ਵਿਚාර බැරි වෙන්න, ਵਿਚාර නොහැකි වෙන්න හේතුව මොකක්ද? සමහර අය උම්මග්ග ජාතකය ගැන දන්නවා. ඒක අවුලක් නැහැ. හැබැයි උම්මග්ග ජාතකයට සම්බන්ධ කළා නම් අනිත් කාරණා භාෂා රීතිය වේවා, චරිත නිරූපණය කියන එක වේවා, අන්නේ කාරණාව වලට දන්නේ නැහැ. එතකොට මේ දෙක සම්බන්ධ කරන්න බෑ. හරි. දැන් මේ හිතන්නකෝ. පැණි වර්ග ගෙඩිය පැත්තකින් තියෙනවා, පැණි රස කියන එක පැත්තකින් තියෙනවා. පැණි වර්ග ගෙඩිය ගැන ඔයා දන්නවා මේක අපේ ගෙදර කෙරවරේම තියෙන අතු බෙදිලා ගියපු හරියට හරිය හෙවණ තියෙන ලොකු කොස්කය හැදිච්ච ගෙඩියක්. ඔය ගෙඩිය ගැන දන්නවා. ඊට පස්සේ ඔයා පැණි රස ගැනත් දන්නවා. පැණි රස කියන්නේ අපි ඊටාම ප්‍රිය කරන අපි ආශාව වැඩි කරන තිත්ත රසයේ අනිත් පැත්ත වෙච්ච පැණි රස. ඔයා ඒක ගැනත් දන්නවා. දැන් ඔයාලට තියෙන්නේ මොකද්ද? පැණි වර්ග ගෙඩියේ පැණි රහ ගැන ලියන්න කියලා ආවොත් පැණි වර්ග ගෙඩිය ගැනත් දන්නවා, පැණි රස ගැනත් දන්නවා. දෙක සම්බන්ධ කරලා මේ ගෙඩිය මාර රහයි කියලා ලියන්න තියෙන්නේ. හැබැයි මෙහෙම වුණොත් ඔන්න වර්ග ගෙඩිය ගැන ඔයා දන්නවා. කොහෙද හැදුනේ? කවුද ගහ හිටෙව්වේ? කාගේ වත්තටද අයිති? සමහර ගස් තියෙනවා වත්තේ මායිමේ තියෙන්නේ. කාටද කියලා කියාගන්න බෑ. ගහට නඩු. දැන් මේ ගහ ගැන ඔයා දන්නවා. හැබැයි ඔයා පැණි රස දන්නේ නැත්තම් පූසෝ වගේ. පූසෝ පැණි රස දන්නවද? පූසන්ට පැණි රස හෝ මොකක් හරි එක රසක් දැනෙන්නේ නැහැ කියන. මට මතක පැණි රස වගේ තමයි. උන්ට ඒ රස දැනෙන්නේ නැහැලු. ඔය කෑවට පෙරේතකමට රස දැනෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැති සතෙක් ඉන්නවා කවුද? සෙන්ල දන්නවද රස දැනෙන්නේ නැති සතෙක් ඉන්නවා? ඒ තමයි කිඹුලා. කිඹුලාට රස දැනෙන්නේම නැහැ. හරි. කිඹුලා මැටි කිල්ලනවා කියන්නේ ඌ මැටි කන්නේ ඌට රහත් තේරෙන්නේ නැහැ. හරි. ඒ වගේ. එතකොට දැන් ඔයා පැණි රහ ගැන දන්නේ නැත්නම් වර්ග ගෙඩියේ පැණි රස ගැන කියන්න පුළුවන්ද සෙන්ල? බෑ. පැණි රහ ගැන දන්නේ නැතුව කොහොමද කියන්නේ? දැන් මම ඔයාලට කියනවා අමෘත රසය කියලා අහලා තියෙනවද? අමෘතය වගේ කියලා කියන්නේ. අමෘතය ගැන විස්තරයක් කරන්න මනිෂ්කමට. පුළුවන්ද? අමෘතය ගැන විස්තරයක් කරන්න බෑ. ඇයි? අපි අමෘතය කවුරුත් රස විඳලා නැහැ. රස විඳලා නැතුව විස්තරය කියන්න බෑනේ. හරි. ඊට පස්සේ අපි කියනවා වෙදපප්පගේ අරිෂ්ඨ ගැන විස්තරයක් කරන්න කියලා. පුළුවන්ද? වෙදපප්පගේ අරිෂ්ඨ ගැන කියන්න අපි දන්නේ නැහැ. අපි අහලා තිබ්බට දන්නේ නැහැ. ඒතර කියන්න බෑ. එහෙනම් රස විඳලා අදහසක් තියෙන්න ඕනේ. ඒක ගැන කියන්න. එහෙනම් පුතේ උම්මග්ග ජාතකයේ භාෂා රීති කියලා ඇහුවොත් ඒක ඇතුළේ හොඳ ਵਿਚාරයක් ලියන්න නම් මේ කාරණා දෙකම ඔයා දැනන් ඉන්න ඕන. අපි අහන ප්‍රශ්නේ හැටියට තමයි අහන එකේ කාරණා තුනක් තිබ්බොත් තුනම දැනගෙන ඉන්න ඕන. හරි. එහෙනම් අපි දැන් බලමු උම්මග්ග ජාතකය කියන්නේ මොකක්ද කියලා මුලින්, භාෂා රීතිය කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ. දැන් උම්මග්ග ජාතකය ගැන ඔයාලා දැන අදහස් ටිකක් මට කියන්න බලන්න. මුලින්ම මනිෂ්ක කියන්න. උම්මග්ග ජාතකය ගැන ඔයාලා දැන් දන්න අදහස්. අපි ඉච්චර ලොකුවට එක් ගැන කතා කරේ නෑ. උම්මග්ග ජාතකයේ සතර කම්මන්ත්‍රණේ කියෙව්වට උම්මග්ග ජාතකය ගැන මොකක්ද කියලා ලොකුවට කතා කරේ නෑ. මම කාය දවසක් කතා කරනවා. නිකන් දැනට ඔයාලා දන්න අදහස් ටික කියන්න බලන්න මනිෂ්ක පටන් ගන්න. කොමනිෂ්ක? මම කියන්නද? ආසෙන්ලු කියන්නේ. උම්මග්ග ජාතකයේ තියෙන මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ගැන. very good. උම්මග්ග ජාතකයේ තියෙන මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ගැන. තව මොනවද? තව මොනවද? ඒ වට්ටාචාරින්ගේ උපායවලින් මහෞෂධ පඬිතුමා රට බේරගන්න හැටි. ඔව්. ඒ වට්ටාචාරින්ගේ උපාය වලට විරුද්ධව කොහොමද මහෞෂධ පඬිතුමා වැඩ කරන විදිය. හැබැයි ඒක ධාර්මිකව තමයි කරන්නේ. කාටවත් හිංසාවක් වෙන්නේ නැති වෙන්න. තව මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ වෙනවා. ඔව් මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ගැන.
තව මොනවද? තව පොත ගැනත් කියන්න පුළුවන්. පොතේ ඇතුළ නෙමෙයි පොතේ පිට ගැන. පොත කොයි කාලෙද ලියවුනේ? අන්න ඒ වගේ දේවල්. උම්මග්ග ජාතකයේ ලියවුනේ කොයි කාලෙද? ආදරණ සිවසි ඔව් මොකද්ද යුගය? මොකද්ද යුගය? මතක නැද්ද එච්චර? ඔව් කුරුණෑගල යුගයේදී ලියවුනේ නේ. මේ කවුද ලිව්වේ? ජාතක පොත සිංහලට පරිවර්තනය කරනවා කියන එක්කෙනෙක් කරපු වැඩක් නෙවෙයි. මේක කතෘ මණ්ඩලයක් විසින් කරපු වැඩක්. ඒ ලොකු වැඩක් නේ. ඒතර ජාතක පොතේ තියෙන ලොකුම කතාව තමයි උම්මග්ග ජාතකය. හරි. මේ පොත කරන්න උපකාර වෙච්ච කෙනා තමයි වීරසිංහ පතිරාජ. ඔන්න විදිහට කරුණු තියෙනවා ගැන කියන්න පුළුවන් දේවල් නේ. අන්නේ මූලික කාරණා ටික ගැන මූලික අදහසක් තියෙන්න ඕනේ. උම්මග්ග ජාතකයෙන් නම් ප්‍රශ්නේ අහන්න විචාර ප්‍රශ්නය මුලින්ම මොකද්ද ඔයාලා ගාව තියෙන්න ඕනේ? උම්මග්ග ජාතකය ගැන පොදු අදහසක් තියෙන්න ඕනේ. හරිද? දැන් අපි හිතමු ගුත්තිල කාව්‍යයෙන් ප්‍රශ්නේ අහුවා කියලා. එහෙනම් ඔයාලට මොකක් ගැනද අදහසක් තියෙන්න ඕනේ? ගුත්තිල කාව්‍ය කියන්නේ මොකක්ද කියලා අදහසක් තියෙන්න ඕනේ. කවුද ලිව්වේ? කොයි කාලෙද ලිව්වේ? කවි කොච්චර තියෙනවද? මොකද්ද මේකේ කියවෙන්නේ කියලා. හරි. අපි හිතමු අපට වැසිකිළියක්ෙන් අහනවා කියලා. කවුද ලිව්වේ? මොකද්ද කතාව වෙන? ඒ විස්තර ටික දැනන් ඉන්න ඕනේ. අහන පොතට අදාළව විස්තර දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් පළවෙනි දේ මොකද්ද? උම්මග්ග ජාතකයේ විස්තර දැන ගැනීම. දැන් ඔයාලා ඒ ගැන පුංචි අදහසක් තියෙන නිසා අපි එකෙන් ඉස්සරහට යනවා. දෙවෙනි කාරණාව මොකක්ද? උම්මග්ග ජාතකය ගැන ඔයාලා දන්නවා කියලා හිතන්නකෝ හරි. දෙවෙනි කාරණාව මොකද්ද මේ ප්‍රශ්න මාතෘකාවට අදාළ? මේ මාතෘකාව මොකද පුතේ? භාෂා රීති. ඔව් දෙවෙනි කාරණාව තමයි මොකක්ද භාෂා රීතිය කියන්නේ කියලා. එතකොට මේ උම්මග්ග ජාතකයේ භාෂා රීතිය ගැන නෙමෙයි එකපාර අපි ඉගෙන ගන්න යන්නේ. මොකද්ද? පොදුවේ මොකද්ද භාෂා රීතිය කියන්නේ? ඊට පස්සේ අපි කියනවා උම්මග්ග ජාතකයේ භාෂා රීතියට ඒ අදාළ කාරණා ටික. පොදුවේ මොකද්ද භාෂා රීතිය කියලා කියන්නේ? මම මෙතන පුංචි විස්තරයක් දීලා තියෙනවා. මොකද්ද? භාෂා රීතිය යනු භාවිත කළ භාෂාවේ ඇති විශේෂතා. මොන විදිහේ භාෂාවක්ද මේ කතාව කියන්න මෙයා පාවිච්චි කරලා තියෙන්නේ. හරි. මොන විදිහේ භාෂාවක්ද? ඔන්න එහෙම කිව්වහම උම්මග්ග ජාතකය නෙමෙයි ලෝකේ ඕනෑම සාහිත්‍ය කෘතියක භාෂාවේ තියෙන්න පුළුවන් විශේෂතා කීපයක් තියෙනවා. සමහර ලේඛකයෝ දීර්ඝ වාක්‍ය පාවිච්චි කරලා නිර්මාණය කරනවා. සමහර ලේඛකයෝ පුංචි වාක්‍ය වලින් නිර්මාණය කරනවා. මාවතුර වගේ පොතක් චූටි වාක්‍ය. බුස්සරණ වගේ එකක් දීර්ඝ වාක්‍ය. හරි. තව සමහර ලේඛකයෝ සංස්කෘත තත්සම වචන පාවිච්චි කරනවා. බර වචන කවලම් වෙච්ච ඒවා පාවිච්චි කරනවා. තව සමහර අය ගැමි ව්‍යවහාර පාවිච්චි කරනවා. ගැමි ව්‍යවහාර පාවිච්චිය උම්මග්ග ජාතකයේ තියෙන එකක්. හරි. අන්න ඒ විදිහට භාෂා රීතිය කියන්නේ මොන වගේ එකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. දැන් ඔයාලා මට කියන්න භාෂා රීතිය කියන්නේ මොන වගේ එකක්ද? කවුරු හරි ලේඛකයෙක් එයාගේ නිර්මාණයට පාවිච්චි කරපු භාෂාවේ තියෙන එක විශේෂතා. එකම විදිහේ භාෂාවක් නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. සමහර වාක්‍ය දීර්ඝ ඒවා. සමහර වාක්‍ය පොඩි ඒවා. සමහර වාක්‍යයක භාෂාව සංස්කෘත තත්සම ව්‍යවහාර. තත්සම ව්‍යවහාර කියන්නේ මොකද්ද? සංස්කෘත භාෂාව වෙන වචන එහෙම් පිටින්ම පාවිච්චි කරනවා. තව සමහර වචන බොහොම ග්‍රාම්‍ය ලංකාවේ අපේ ගැමියෝ පාවිච්චි කරපු වචන. ඔන්න විදිහේ එක විදිහට භාෂා පාවිච්චි කරන එකට තමයි භාෂා රීතිය කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් භාෂා රීතිය කියලා කියන්නේ ඒකට නම් අපි දැන් මොකද්ද කරන්න ඕනේ? උම්මග්ග ජාතකයේ ඔය කියන ලක්ෂණ දීර්ඝ වාක්‍ය පාවිච්චි කරපු හැටි. කෙටි වාක්‍ය පාවිච්චි කරපු හැටි. සංස්කෘත තත්සම වචන පාවිච්චි කරපු හැටි. ගැමි වහර පාවිච්චි කරපු හැටි තියනවද කියලා දැනගන්න ඕනේ. ඔයාලා හිතන්නේ මොකක්ද? මේ කියපු ලක්ෂණ උම්මග්ග ජාතකයේ තියෙනවද? දීර්ඝ වාක්‍ය තියෙනවද? පොඩි වාක්‍ය තියෙනවද? තියෙනවා. තියෙනවා. ඔව්. අන්න එක පුතේ. විචාර ලියන්න ඉස්සෙල්ලා මුලින්ම භාෂා රීතිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා. ඒකේ ලක්ෂණ මොනවද කියලා හොයාගත්තා. ඒ ලක්ෂණ උම්මග්ග ජාතකයේ තියෙනවද කියලා දැනගෙන තමයි විචාර ලියන්න යන්නේ.
ඔද අපි දන්නවා උම්මග ජාතකයේ මේවා තියෙනවා. හරි. කොයි වගේ තැන්වලද මේක තිබුණේ? අපි දැන් පොඩ්ඩක් බලමු උම්මග්ග ජාතකයේ මොන වගේ තැන්වලද මේවා තිබුණේ කියලා නේ. ඒ බලලා ඊට පස්සේ අපි ලියන්න යනවා. ඕනම ਵਿਚාරයක් මෙහෙමයි. මාතෘකාව ගත්තට පස්සේ පොදුවේ මාතෘකාව ඔයා හඳුන ගන්න. හඳුනගෙන ඉවර වෙලා ඒ ලක්ෂණ අපේ අදාළ නිර්මාණයේ තියෙනවද කියලා දැනගන්න ඕන. හරි. දැන් අපි මේ පළවෙනි එකනේ මේ ලියන්න යන්නේ. ඒ නිසා අපි තාම දන්නේ නැහැ. හැබැයි දැන් ඉදිරියට අපි හැමදාම ਵਿਚාර කතා කරනකොට ඔයාලගේ ඔළුවේ මේවා තියෙනවා කියලා අදහස ආවට පස්සේ මොනවද කරන්න ඕන? මේ උද්දෘත කටපාඩම් කරගන්න ඕන. විභාගෙට ගිහිල්ලා මොනවද භාෂාවේ රීති කියලා භාෂා රීතිය මොකක්ද කියලා ඇහුවොත් ටක් ගාලා මතක් කරගත්ත ලියලා දැම්ම. අපි ලියලා තියෙනවා ඊට ඉස්සෙල්ලා. අය බලමු උම්මග්ග ජාතකයේ මේක තියෙනවද කියලා පොඩ්ඩක් පිටුවක් දෙයක් කියවලා නිකන් එහෙම් මේ තනින් තන. අපි බලමු පොඩ්ඩක්. දැන් අපි බලන්න යන්නේ මොකද්ද? උම්මග්ග ජාතකයේ භාෂා රීතිය තමයි කතා කරන්න යන්නේ. භාෂා රීතිය ගැන කතා කරන්න යනකොට අපි දන්නවා දැන් භාෂා රීතිය කියලා කියන්නේ එක විදිහේ භාෂා පාවිච්චි කරන එක. එක විදිහේ භාෂා කියලා කියන්නේ මොකද්ද? එක රටාවල් වල එක රීතිය ඒවා පාවිච්චි කරන එක. මොනවද මේ රීතියේ ලක්ෂණ ටික? කෙටි වාක්‍ය, දීර්ඝ වාක්‍ය, සංස්කෘත තත්සම වාක්‍ය, වචන පාවිච්චිය, ඊට පස්සේ ගැමි ව්‍යවහාර පාවිච්චිය. ඔන්න ඔය ලක්ෂණනේ. ඒ ලක්ෂණ මේකේ තියනවාද කියලා අපි බලමු. එහෙන් බලනකොට බලන්න පොඩ්ඩක් මුල් වාක්‍යෙම කියවන්න. මෙන්න මේ ටික කියවන අපිට ඌතුමු නුවණැත්තාහ වියත්තාහ. ඒ වාක්‍ය දෙකක් නේදන. ඒ වාක්‍ය දෙක දීර්ඝ වාක්‍යද කුඩා වාක්‍යද? ඔයාලට හිතන විදිහට මේ වාක්‍ය දෙක ලොකු වාක්‍යද පොඩි වාක්‍යද? පොඩි වාක්‍ය. පොඩි වාක්‍ය දෙකක්. කේවට්ටය ගැන කියනකොට චූටි වාක්‍ය වලින් තමයි විස්තර කරලා තියෙන්නේ. චූටි වාක්‍ය පාවිච්චි කරාම කියන ප්‍රකාශනය වේගවත් වෙනවා. එහෙනම් ප්‍රකාශනය වේගවත් කරගන්න චූටි වාක්‍ය පාවිච්චි කරලා තියෙනවානේ. එහෙනම් මේක අපිට ගන්න පුළුවන් උදාහරණ. ඊට පල්ලෙන් තා පොඩ්ඩක් කියවනකොට මේ ටික බලන්න. ගන්ධදාම පුෂ්පදාමාව ලම්බිත නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත සීහන් ගර්භය. මේ වචන ටික දැක්කහම මොකද්ද ඔයාලට හිතෙන්නේ? සංස්කෘතික වචන. ඔව් මේවා සංස්කෘතික නෙමේ පුතේ. සංස්කෘත භාෂාවේ තත්සම වචනනේ. මේවා සිංහල වචන නෙමේ එකක්වත්. ගන්ධදාම කියන එක සංස්කෘත වචනයක්. පුෂ්පදාම කියන එක සංස්කෘත වචනයක්. අවලම්බිත කියන්නේ සංස්කෘත වචනයක්. නානාවර්ණ විචිත්‍ර කියන්නේ සංස්කෘත වචනයක්. විතානෝපලක්ෂිත කියන්නේ සංස්කෘත වචන. ඒ ඔක්කොම සංස්කෘත වචන. එහෙනම් සංස්කෘත වචන ඒ විදිහටම පාවිච්චි කරනවා කියන්නේ මොකද්ද? තත්සම වචන තත්සම කියන්නේ මොකද්ද? ඒ භාෂාවට සමානමව පාවිච්චි කරනවා කියන්නේ. එහෙනම් මෙතන තියෙනවා මෙයා සිංහලෙන්ම කියා යන්නේ නැතුව සංස්කෘත වචනත් පාවිච්චි කරලා තියෙනවා. ඒතර ඒක රීතියක්. ඒක අලුත් එයාගේ ලේඛනේ අලුත් කරලා තියෙනවා. අපි යන් තව ඉස්සරහට යනකොට බලන්න දැන් මෙන්න මේ කොටස් බලන්න මොකද්ද තේරෙන්නේ? කිය යුතු රහස් කියව ආචාරණී කීහ. දේවයන් වහන්ස
නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව. මේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රය නම් වන්නේය. ඒහි නුඹ වහන්සේගේ දෙකන හා මගේ දෙකනමුත් තනක් කනකට නොආයුතු වන්නේ. ඉතින් දෙවියන් වහන්සේ මා කීවා කරන සේක් නම් සියලු දඹදිවට නුඹ වහන්සේ අග්ග රජ කොට ළමී කීහ. මේ සම්පූර්ණ කොටස දැක්කහම මේකේ තියෙන පුතේ එක විශේෂ ලක්ෂණයක්. මේ සම්පූර්ණ කොටස මොකක්ද කියලා අපිට ඒකට දෙන්න පුළුවන් නිර්වචනයක් තියෙනවා. කාටද ඒකෙන් අදහසක් තියෙන්නේ? මේ සම්පූර්ණ කොටස මොන වගේ එකක්ද? මේ කොටස ගැන දැක්කම ඔයාලට මොකක් කරේ අදහසක් තියෙනවද? සතර කම්මන්ත්‍රණය ගැන. ඔව් සතර කම්මන්ත්‍රණය ගැන. තව එකක් ඒකත් හරි. තව එකක් මේක ගැන තව මේ කියන්නේ මේ කතාවට අදාළව නෙවෙයි මේක යන විදිය දැක්කම මේක මෙන්න මේ වගේ එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේක විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? සතර කම්මන්ත්‍රණය කියන එකෙත් ඒකම තමයි තියෙන්නේ. මොකද්ද මේකේ අදහස? මේකේ අදහස තමයි පුතේ මේක සංවාදයක් නේද? දෙන්නෙක් අතර කරන සංවාදයක්. හරි. එහෙනම් උම්මග්ග ජාතක කතුවරයා තමන්ගේ කතාව කියාගෙන යනකොට පාවිච්චි කරලා තියෙන උපක්‍රමයක් තමයි මොකද්ද? සංවාද පාවිච්චි කරලා තියෙන. ඔහේ මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා කියන්නේ නැතුව ඒ දෙන්න කතා කරපු විදිහටම සංවාදේ මේකට දාලා තියෙනවා. දැන් මේක තව විදිහකට කියන්න පුළුවන් නේ කොහමද? මෙන්න මේ දෙන්න මෙහෙදි හම්බෙලා මෙහෙම කතා කරගත්ත කියලා ඒ දෙන්න කතා කරපු විදිහට නෙමෙයි අපි කියන විදිහට කියන්න පුළුවන්. එහෙම කියන්නේ නැතුව ඒ දෙන්න කතා කරපු විදිහටම මේකේ දාලා තියෙනවා. ඒක මොකද්ද? මොනවා පාවිච්චියද? සංවාද භාවිතය. ඔන්න සංවාද භාවිතය කියලා කියන්නේ එයාගේ භාෂා රීතියේ තිබිච්ච විශේෂ ලක්ෂණයක්. සංවාදයක් කියලා දැක්කහම සංවාදයක් දෙන්නෙක් අතර කරන කතාව ඒ විදිහටම දාලා තිබ්බහම ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒකෙන් වෙන දේ තමයි පුතේ කතාවට පොඩි සජීවී බවක් එනවානේ. කතාව බලන කෙනා මේ කතාව කියවන කෙනා දෙන්නගේ මේවා කියවනවානේ. දෙන්නම කියන ඒවා. ඒතර නිකන් කතාවට සජීවී වෙනවා. කතාවට පණ එනවා. අර ඔහේ මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා වෙච්ච දේ කියන්නේ නැතුව වෙච්ච කතාවම දැම්මහම ඒක ටිකක් සජීවී වෙනවා. එහෙනම් තමන්ගේ කතා හරියට නාට්‍යයක් වගේ වෙනවා. දෙබස් මේ දෙබස්නේ. දෙබස් දැම්මහම මොකක් වෙනවද? නාට්‍යයක් වගේ වෙනවා. ඒතර කතාව ලස්සන කරගන්න නාට්‍යයක් වගේ කරගන්න කවිය මේ ලේඛකයා මොකද්ද කරලා තියෙන්නේ? සංවාද ගෙනල්ලා තියෙනවා. ඔන්න තව ලක්ෂණයක් යාගේ රීතියේ තිබිච්ච. පැහැදිලිද ඒක? ඒක පැහැදිලිද? මනිස්ක පැහැදිලිද? ඔව් දැන් මට කියන්න බලන්න උම්මග්ග ජාතක කතෝරයාගේ භාෂා රීතියේ තිබිච්ච විශේෂ ලක්ෂණ කීපයක්. එක තමයි මම මුලින්ම හයිලයිට් කරලා පෙන්නුවේ ඒක. මොකක්ද? කෙටි වාක්‍ය පාවිච්චි කරලා තියෙනවා. ඕතුමු නොනැත්තාහ වියත්තාහ පුංචි පුංචි වාක්‍ය. චූටි වාක්‍ය ආවම කතාව ටිකක් වේගවත් වෙනවා. හරි. එහෙනම් චූටි පොඩි වාක්‍ය පාවිච්චි කරලා තියෙනවා. දෙවෙනි ලක්ෂණය මොකක්ද? දෙවෙනි ලක්ෂණය මොකද්ද? සංස්කෘත වචන භාවිත කරනවා. සංස්කෘත තත්සම වචන පාවිච්චි කරලා තියෙන භාෂා රීතිය ලස්සන කරගන්න. එකම විදිහේ භාෂාවෙන් ගියොත් අහන අයට ටිකක් කම්මැලි. ඒ නිසා මොකද කරන්නේ? එක විදිහේ භාෂාවන් දාන. ඔන්න සංස්කෘත තත්සම වචන පාවිච්චි කරලා. තුන්වෙනි රීතිය මොකද්ද? මොකක්ද තුන්වෙනි රීතිය? තුන්වෙනි ලක්ෂණය එයාගේ රීතිය තිබිච්ච දෙබස් භාවිත කරලා තියෙනවා. දෙබස් එහෙම නැත්නම් සංවාද පාවිච්චි කරලා තියෙනවා. දෙබස් එහෙම නැත්නම් සංවාද පාවිච්චි කරලා තියෙනවා. දෙබස් ආවහම කතාවක් මොකක් වගේ වෙනවද? නිකන් කතාවකට දෙබස් දැම්මම කතාව මොකක් වගේ වෙනවද? මං කිව්වා ඒක මෙහෙම එකක් වගේ වෙනවා කියලා. මොකක් වගේද වෙන්නේ? මොකක් වගේද? කාටද මතක?
නාට්‍යයක් වගේ වෙනවා. ඩ්‍රාමා එකක් නාට්‍යයක් කියලා අපි කියන්නේ. ඩ්‍රාමා එකක් කියලා කියන්නේ පුතේ සජීවීනේ. කතා කරනවා රඟපානවා අපිට පේනවා. එලා සජීවී බව තමයි දෙබස් දැම්මහම කතාවකට එන්නේ. නිකන් පණ ඒ වෙලාවෙම කරන දැන් සිද්ධ වෙන දෙයක් වගේ අපිට පොඩ්ඩක් මැවිලා පේනවා දෙබස් දැම්මා. එහෙනම් කිසියම් රචකයෙක් දෙබස් දාන්නේ මොනවටද? කතාව පණ කියන්නේ කතාවට පණ ගේන්න. කතාව සජීවී කරන්න. පැහැදිලිද? මට කියන්න පසන් මොනවද උම්මග්ගජාත කතෝරයාගේ රීතියේ තිබෙච්ච දැනට අපි කතා කරපු ලක්ෂණ තුනක්? කොපසන් මනිස්ස කියන්න බලන්න උම්මග්ගජාත කතෝරයාගේ භාෂා රීතියේ තිබෙච්ච දැනට අපි කතා කරපු ලක්ෂණ තුනක්. මනිස්ක පන්ති ඉන්නවද? පසනුයි මනිස්කයි පන්තියේ නැද්ද? හරි එහෙනම් පුතේ කියන්න අපි දැන් කාරණා තුනක් කතා කරා. මොනවද? උම්මග්ගජාත කතෝරයාගේ භාෂා රීතියේ තිබිච්ච එයා ලියපු විදිහේ කතාවේ තිබිච්ච ලක්ෂණ තුනක් දැන් මම මේ හයිලයිට් කර කර පෙන්නගෙන ආවේ ඒවනේ. පළවෙනි ලක්ෂණය මොකද්ද? මොකද්ද මනිස්ක? එක තමයි වාක්‍ය very good. පුංචි වාක්‍ය පාවිච්චි කරලා තියෙන. තව ලක්ෂණයක් සංස්කෘතික නෙමෙයි පුතේ සංස්කෘත භාෂාවක්නේ සංස්කෘත කියලා කියන්නේ. සංස්කෘත තත්සම වචන. තත්සම වචන කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඒ කියන්නේ ඒ භාෂාවේ වචන අපි ඒ විදිහටම පාවිච්චි කරනවා නම් අපි ඒක කියන්නේ තත්සම කියලා. සංස්කෘත තත්සම වචන පාවිච්චි කරලා තියෙනවා. තුන්වෙනි ලක්ෂණය මොකක්ද? තුන්වෙනි එක ඔව් සෙනුල පැහැදිලි කරගන්න. එතන මම හයිලයිට් කරලා තියෙන එක දෙබස් සංවාද පාවිච්චි කරලා තියෙනවා. නිකන් ඔහේ කතාවක් සිද්ධ වුණා. හරි. වුණා කියලා කියන්නේ නැතුව වෙච්ච විදිය සංවාදකින් දෙබසකින් කියලා තියෙනවා. මම කිව්වා කතාවකට දෙබස් දැම්මහම කතාව මොකක් බවට පත් වෙනවද? නාට්‍යයක් වගේ. නාට්‍යයක් වෙනවා. නාට්‍යයක් කියලා කියන්නේ ඒ වෙලාවේ රඟපාන එකක්. එහෙනම් දැන් එන සිද්ධියක් වගේ කතාවට පණක් එනවා ඒකෙන්. එහෙනම් දෙබස් දානකෙන් උනේ ඔන්න ඔය විදියට තව ලක්ෂණ දෙනවා. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. එයාගේ භාෂාවේ තිබිච්ච විශේෂ ලක්ෂණ ටිකක් බලන්න. මේ පළවෙනි කොටසෙන් විතරයි සතර කම්මන්ත්‍රණයේ කොටසෙන් විතරයි මම මේ ගත්තේ. ඒ කියන්නේ මේ දැන් මෙන්න මේක බලන්න. සාල්ලක ලාලා පාතර බාන කෙනෙකුන් මෙන් කේවට්ට වවුනෑ හිස වරචස් පිඩක් කියලා කිමෙක්දයි කටදල්වා උඩු බැලූ තැනැත්තවුන්ගේ මුකේ නැවත වර්චස් පිඩක් කියලා ක්‍රීන් යන අනුකරණය හඬමින් කොළත්තෙන් උඩ නැගී. මේ කොටස දැක්කහම මොකක්ද ඔයාලට හිතෙන්නේ? මේ කොටස දැක්කහම මොකක්ද ඔයාලට හිතෙන්නේ? මේකේ තියෙන වැදගත් ලක්ෂණය මොකක්ද ලක්ෂණය? සාල්ලක ලාලා පාතර බාන කෙනෙකුන් මෙන් මොකද පුතේ? මොකද්ද ආයි කියන්න?
මට පැහැදිලි නැහැ. හාස්‍යමය කියලා කිව්වේ සර්. ආව් එකක් හාස්‍ය. හැබැයි හාස්‍ය කියන එක එයාගේ භාෂා රීතියේ තියෙන එකක්ද අපිට දැනෙන එකක්ද? අපිට දැනෙන එක. අපිට දැනෙන එකක්. ඒ නිසා භාෂා රීතිය කියනට අදාළ නෑ ඒක. මේකේ තියෙනවා සාල් එක ලාලා පාතල බාන කෙනෙකුන් මෙන් කො මේක මොකක්ද? මෙන් කියලා දැක්ක හැටි අපිට තේරෙන්න ඕන. උපමාව. උපමාවක්. එහෙනම් එයාගේ භාෂා රීතියේ තිබෙච්ච එක වැදගත් ලක්ෂණයක් තමයි මොකද්ද? උපමා පාවිච්චි කරලා තියෙනවා. කතාව ලස්සන කරන්න එයාගේ භාෂාව ලස්සන කරන්න උපමා පාවිච්චි කරලා තියෙනවා. ඒ ඇරුණාම මේ කොටස කියවනකොට තව එකක් අපිට තේරෙනවා එයාගේ භාෂාව මොකද්ද? හිතන්නකෝ වර්චස් පිටක්. හරි. කට දාලා උඩ බැලුව කල නැවත වර්චස් පිටක් කියලා ක්‍රීන් යන හඬ අනුකරණය. මේ වචන ගැමි භාෂාවේ වචන නේද? හරි. ක්‍රීන් යන අනුකරණයකින් අපිත් කියන දෙයක්නේ. ඒ සතා කෑ ගහපු විදිහ අපි කරලා පෙන්නනවා. ඒක මොකද්ද? ගැමි භාෂාවේ තියෙන ලක්ෂණය. එහෙනම් පුතේ මේ කොටස දැක්ක දැන් මේ තව මම හයිලයිට් කරලා තියෙන කොටස බලන්න කොළ ගණුව. අඩේ ඔක වල්ලපන් කියන එකනේ. අද කාලේ භාෂාවෙන් නම් ඒක අඩේ ඔක වල්ලපන් කියන. හරි. එතකොට ගැමි භාෂාව පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් උම්මග්ගජාත කතුවරයා එයාගේ ලේඛනය, එයාගේ භාෂාව ලස්සන කරගන්න පාවිච්චි කරපු තව රීති ලක්ෂණයක් තමයි මොකද්ද? ගැමි වහර පාවිච්චි කරලා තියෙන එක. එක විදියකට එක තැනකදී සංස්කෘත තත්සම වචන පාවිච්චි කරා. බර කරලා දාලා කිව්වා. තව පොඩ්ඩක් පල්ලෙහාට එනකොට ගමේ මිනිස්සු පාවිච්චි කරන ව්‍යවහාරයෙන් කියනවා. එක එක විදිය ව්‍යවහාර වුණාම භාෂාව එක එක විදිය වුණාම අහන කෙනාට බලන කෙනාට මොකද ආශාවක් ඇති වෙනවා මේක කියවන්න. කම්මැලි නේ. එහෙනම් භාෂා රීතියේ විශේෂතා කියන්නේ ඔන්න ඕක. එහෙනම් බලන්න දැම්ම කාරණා පහක් කිව්වා. එක තමයි කෙටි වාක්‍ය පාවිච්චි කරලා තියෙන්නේ. කෙටි වාක්‍ය පාවිච්චි කරලා තියෙනවා කියලා කිව්වහම ඒකේ අනිත් එක තමයි දීර්ඝ වාක්‍යත් පාවිච්චි කරලා තියෙනවා. ඕනි තරම් උදාහරණ මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ එයා සංස්කෘත තත්සම ව්‍යවහාරයක් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ සංවාද එහෙම නැත්නම් දෙවස් පාවිච්චි කරලා තියෙනවා. උපමා දාලා තියෙනවා. ඒ වගේම ගැමි වහර පාවිච්චි කරලා තියෙනවා. ඔන්නෝව තමයි එයාගේ භාෂා රීතියේ ලක්ෂණ. පැහැදිලිද? දැන් ඔයාලා මොකද කරන්න ඕන? දැන් ඔයාලා උම්මග්ග ජාතකය ගැනත් දන්නවා. භාෂා රීතිය ගැනත් දන්නවා. උම්මග්ග ජාතකයේ භාෂා රීතියට අදාළ ලක්ෂණ ටිකක් දන්නවා. දැන් මොකද කරන්න ඕන? ওই ලක්ෂණ ටික ගලපලා ලියන්නයි ඕන. පැහැදිලිද? එහෙනම් ලියන්න ඉස්සර වෙලා මාතෘකාව ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. හරි. එහෙනම් උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කිව්ව හැටි ඔයාලට මතක් වෙන උදාහරණ මොනවද? නිකන් දල වශයෙන් මතක් කරමු. කෙටි වාක්‍ය පාවිච්චි කරලා තිබ්බා. දීර්ඝ වාක්‍ය පාවිච්චි කරලා තිබ්බා. සමහර තැන්වල සංවාද පාවිච්චි කරලා තිබ්බා. සමහර තැන්වල උපමා පාවිච්චි කරලා තිබ්බා. සමහර තැන්වල ගැමි වහර පාවිච්චි කරලා තිබ්බා. සමහර තැන්වල සංස්කෘත තත්සම වහර පාවිච්චි කරලා තිබ්බා. ඔන්න ඔය තමයි භාෂා රීතිය. දැන් ඕවට උදාහරණ දීලා ලියන එකයි කරන්න තියෙන ਵਿਚාරයේදී උදාහරණ දෙන්න විභාග වෙලාවේ උදාහරණයක් දෙන්න නම් මොනවා කරන්න ඕනද? උදාහරණ පාඩම් කරලා තියෙන්න ඕන. පුතේ අද අපි ਵਿਚාරයක් ලියමු. මම ඔයාලට විචාර කීපයකට අදාළ උදාහරණ දෙන්නම්. ඒ ටික දැන් පාඩම් කරන්න පටන් ගන්න වෙනවා. පැහැදිලිද? හරි. දැන් අපි විචාරයක් ලියන්න බලමු. හරිද? දැන් මෙහෙමයි. දැන් මේ විචාර උම්මග්ග ජාතකයේ භාෂා රීතියේ මාතෘකාව පුතේ ඕනෑම පොතකින් මොනවා හරි ප්‍රශ්නයක් අහලා තිබ්බොත් විචාර ප්‍රශ්නයක් අපි මුලින්ම කරන්නේ මොකක්ද? පොත ගැන විස්තරයක් කරලා ඉන්න ඕන. මොකද්ද පොත කියලා කියන්නේ නැතුව විචාර ලියන්න බෑ. එහෙනම් ඕනෑම විචාර ප්‍රශ්නයක පළවෙනි ඡේදය මොනවද අපි ලියන්නේ? ඒ අදාළ පොත ගැන පොදුවේ පුංචි විස්තරයක් ලියන්න ඕන. ඊට පස්සේ තමයි මේ පොතේ අපෙන් අහලා තියෙන අනිත් තේමාවට යන්න. දැන් මේ පොත මොකද්ද මේ ප්‍රශ්නෙට අදාළ? උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කිව්වම ඒකට අදාළ පොත මොකද්ද?
සෙනුල උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියන ප්‍රශ්නේ බැලුවාම දැන් අපි ලියන්න ඕනි මොකද්ද පොත? ඒකට අදාළ පොත මොකද්ද? මොකද්ද? 50 ජාතක පොත. මොකද්ද පුතේ? 550 ජාතක පොත. නෑ 550 ජාතක පොත නෙමෙයිනේ. උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියලා ප්‍රශ්න ඇහුවාම ඒකෙන් අහන්නේ අපෙන් මොන පොත ගැනද? තල වශයෙන්. මොන පොතක රීතිය ගැනද මේ අහන්නේ? මාතෘකාවම තියෙනවා මොකද්ද පොත කියලා. මොකද්ද පොත? මග්ග ජාතක. උම්මග්ග ජාතකය. එහෙනම් අපි මේ ප්‍රශ්නට අදාළව හැඳින්වීම දිලියන්නේ මොකක් ගැනද? උම්මග්ග ජාතකය ගැන. පැහැදිලිද? ඊට පස්සේ තමයි ඒකේ රීති ගැන කියන්නේ. එහෙනම් පළවෙනි ඡේදය මොකද්ද ලියන්නේ? උම්මග්ග ජාතකය කියලා කියන්නේ මොකක්ද කියලා ලියන්න ඕන. හරි. පැහැදිලිද? උම්මග්ග ජාතකය කියන්නේ මොකක්ද කියලා ලියන්න ඕන. එහෙනම් ඔයාලා මාතෘකාව ලියාගන්න උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියලා ලියලා මේ කොටස ලියාගන්න. උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියලා ලියාගන්න. ලියලා මේ කොටස ලියාගන්න. ඉක්මනින් ලියාගන්න. මේ ලියාගත්තද පොතේ? සාමාන්‍ය ඇසට තියෙනවා. හරි. ලියාගන්න ඊට පස්සේ මම විස්තරය කියලා දෙන්නම්. මුලින්ම ලියාගන්න. දැන් විචාර ලියන්න වෙනම එක්ක පොතක් එහෙම නැත්නම් කොළ ටිකක් ස්ටේප්ලර් කරලා හරිය තියාගන්න ඕනේ. මොකද විචාර ටික ඔක්කොම එකට තියෙන්න ඕනේ ආ. උම්මග්ග ජාතික කියන උම්මග්ග ජාතික විචාර ටික වෙනම තියෙන්න ඕනේ ලියපු ටික. අද මම මේ මූලික විචාරයක් විතරයි කියලා දෙන්නේ. පස්සේ මම මේක තව මේ වැඩි කරලා වචන 150ක් විතර වෙන්න හදලා දෙනවා. දැනට මේ අපි පුරුදු වෙන්න මේ වැඩේ කරන්නේ. පසන් පුතේ ඇයි නිතරම එනවා යනවා වෙන්නේ? සර් මගේ Wi-Fi එකේ මේ දවස් ටිකේ අවුලක් තියෙනවා මේ පැත්තේ Wi-Fi මේ සිග්නල් කනුවත් හදනවා ඒ නිසා මේක Wi-Fi එක අඩු වෙනවා එකපාරට. එහෙනම් පුතා කොහෙද ගෙවල්? හරිනේ මුල්ලේ. ඕ නැත්තම් අතරමැද පන්තිය ඩිස්කනෙක්ට් කරගන්න එපා. එතකොට මොකද්ද කියන්නේ කියලා එම් වීඩියෝ එක බලන්න පුළුවන් නිසා ගැටලුවක් නැහැ. නැත්තම් මැද මේ දිගටම පුළුවන් තරම් උත්සාහ කරන්න පන්තියට සම්බන්ධ වෙලා ඉන්න. හා සර්. හරි. මේක ලියාගමු ඉක්මනින්.
ලිලි ඉවර නම් කියන්න. ඉවරයි සර්. ඉවරයි. හරි. එතකොට මේ පොත ඒ කොටස පොඩ්ඩක් අපි කියව ගමු. 550 ජාතක පොත ආශ්‍රය කොට නිර්මාණය වූ ග්‍රන්ථාවලියේ සුවිශේෂී කෘතියකි කමාවක් උම්මග්ග ජාතකය. කුරුණෑගල යුගයේ විසූ සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස වීරසිංහ ප්‍රතිරාජනා ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් රචිත මෙම කෘතිය බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥා මහිමේ විදහාපෑම අරමුණු කරගත් අග්‍රගණ්‍ය වාසගම් කෘතියකි. මොනවටද පුතේ වාසගම් කෘති කියලා කියන්නේ? වාසගම් කෘති කියලා කියන්නේ ගද්‍ය නිර්මාණ වලට. මොනවටද? ගද්‍ය නිර්මාණ වලට. සම්භාව්‍ය සාහිත්‍යයේන පද්‍ය නෙමෙයි ගද්‍ය. ඡේද විදිහට ලියවිච්ච නිර්මාණ වලට තමයි වාසගම් කියලා කියන්නේ. එතකොට උම්මග්ග ජාතකයත් වාසගම් පොතක්. අමාවතුර වාසගම් පොතක්. බුස්සරණ වාසගම් පොතක්. ඒ විදිහට. එතකොට මේ පුංචි ඡේදෙ තියෙනවා පොත ලියවුනේ කොයි කාලෙද කියලා. හරි. උම්මග්ග ජාතකයට මූලාශ්‍රය වෙච්ච පොත මොකක්ද කියලා තියෙනවා. ලියවුනේ කොයි කාලෙද කියලා තියෙනවා. මොකද්ද මේ පොතේ අරමුණ කියලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඕනෑම විචාරයක පුතේ පළවෙනි ඡේදයේදී කරන්නේ ඒ අදාළ ප්‍රශ්නය අහලා තියෙන පොත ගැන විස්තරයක් කරන එක. දැන් මේකේ කතුවරයව දාලා නැහැ අයියේ. මේ පොතේ ස්ථිර කතුවරයක් නැති නිසා. එහෙම නැත්නම් කතුවරයත් මේකට එක්කව වෙන්න ඕන. එතකොට පොත ගැන පොදු විස්තරයක් කරන එක තමයි ඕනෑම විචාරයක පළවෙනි ඡේදයෙන් කරන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි මේ යන්නේ මොන ප්‍රශ්නෙට උත්තර ලියන්නද? උම්මග්ග ජාතකයේ භාෂා රීතිය ගැන කියන්න. භාෂා රීතිය ගැන කියන්න ඉස්සර වෙලා පොත ගැන කියලා ඉන්න බෑ. හරි. ඔන්න දැන් අපි පොත ගැන කිව්වා. අපි හිතමු අපි උම්මග්ග ජාතකයේ චරිත නිරූපණය ගැන කියන්න යනවා කියලා. ඒත් මොකද්ද පළවෙනියට කරන්නේ? ඒත් මොකද්ද පළවෙනියට ඡේදයෙන් කරන්නේ මොකද්ද අපි? ඇසෙනුල දැන් ආයි මම කියන්න. අපි දැන් මේ ලියන්න යන්නේ උම්මග්ග ජාතකයේ භාෂා රීතිය ගැනනේ. මේ භාෂා රීතිය ගැන කියන්න ගියත් පළවෙනියට මොකද්ද කරන්නේ? උම්මග්ග ජාතකය ගැන කියලා ඉන්න ඕනේ. ඒතර පළවෙනි ඡේදයෙන් කරලා තියෙන්නේ උම්මග්ග ජාතකය ගැන ලියන එක. අපි හිතමු අපි ලියන්න යනවා කියලා භාෂා රීතිය නෙවෙයි. උම්මග්ග ජාතකයේ චරිත නිරූපණය කියලා ප්‍රශ්නයක් ලියන්න යනවා කියලා හිතමු. ඒ ප්‍රශ්නෙදිත් මොකද්ද මුලින්ම කරන්නේ? පොත ගැන ලියලා ඉන්නවා. අන්න හරි. ඒ ප්‍රශ්නේදී කරන්නේ පොත ගැන ලියන එකම තමයි. එහෙනම් පොතේ මේ මම දීලා තියෙන ඡේදය ඔයාලට පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් නම් කටපාඩම් කරගන්න යන්න එපා. නමුත් මතක තියාගන්න පුළුවන් නම් උම්මග්ග ජාතකය ගැන මොන ප්‍රශ්නේ අහුවත් පළවෙනි ඡේදය මොකද්ද? මේ ඡේදය තමයි. අපි තව පොඩ්ඩක් මේක දික් කරගමු ඉස්සරහදී. නිකන් දල වශයෙන් හිතාගන්න උම්මග්ග ජාතකය ගැන සාමාන්‍ය පෙළ විභාගෙදී ඔයාලගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බොත් අනිවාර්යෙන් පළවෙනි ඡේදය මොකද්ද? මේ ඡේදය තමයි. ඇයි ඒක වෙනස් වෙන්නේ නැහැ. පොත ගැන විස්තරයක් කරන්න එපා අනිවාර්යෙන්. නම් පළවෙනි ඡේදය මේ ඡේදය. ඒකෙදී අපි පොත මොකද්ද කියලා තියෙනවා. ඒකට ආශ්‍රය කරගත්ත පොත මොකද්ද කියලා තියෙනවා. කොයි කාලෙද ලියුණේ කියලා තියෙනවා. කවුද ඒකට අනුග්‍රහය දක්වුවේ කියලා තියෙනවා. මොකද්ද පොතේ අරමුණ කියලා තියෙනවා. ප්‍රඥාව ගැන කියන එක. එහෙනම් පොත ගැන මූලික අදහස් සියල්ලම මේ ඡේදය ඇතුළත් වෙලා තියෙනවා. අපි හිතමු ගුත්තිල කාව්‍ය ගැන නම් විචාර ප්‍රශ්න ලියන්නේ. මොකද්ද පළවෙනි ඡේදයෙන් කරන්නේ? ගුත්තිල කාව්‍ය ගැන මෙන්න මේ වගේ විස්තරයක් ලියන එක. එහෙනම් අද ඔයාලා උම්මග්ග ජාතකයෙන් ප්‍රශ්නයක් ආවොත් මොන ප්‍රශ්නය ආවත් පළවෙනියට ලියන ඡේදය ඔන්න හඳුනගෙන තියෙනවා. ඔයාලා මේ ඡේදේ මතක තියාගන්න ඕන. මේ ඡේදේ බය නැතුව ඔයාලට පළවෙනි ඡේදයේ විදිහට ලියන්න පුළුවන්. හරිද? දැන් අපි යනවා දෙවෙනි ඡේදය ලියන්න. පළවෙනි ඡේදයෙන් පොත ගැන හැඳින්නුවා. දෙවෙනි ඡේදයෙන් මොකද්ද කියන්න හදන්නේ දැන් අපි? දෙවෙනි ඡේදයේදී තමයි පුතේ අපි යන්නේ මාතෘකාවට. අපේ මාතෘකාව මොකද්ද දැන්? උම්මග්ග ජාතකයේ භාෂා රීතිය. ඔන්න දැන් අපි පොත මොකද්ද කියලා ඉවරයි. දැන් යනවා අපි අපේ මාතෘකාවට. මොකද්ද මාතෘකාව?
භාෂා රීතිය ගැන කියන්න. හරිද? භාෂා රීතිය ගැන කියන්න. එක පාරම භාෂා රීතිය කියලා ගන්න බෑනේ. අපි මෙච්චරලා කිය හිටියේ උම්මග්ග ජාතකය ගැන. හරි. එක පාරටම භාෂා රීතිය කියන මාතෘකාව දාන්න බෑනේ. හරි. සිරිපාල ගැන කිය ඉන්නවා. සිරිපාල ගැන කිය ඉඳලා එක පාරටම අපිට පුළුවන් සිරිපාලගේ සරම ගැන කියන්න බෑ. සිරිපාලගේ සරම ගැන කියන්න නම් පොඩ්ඩක් මේක පිළිවෙලට එන්න ඕන. සිරිපාල ගැන සිරිපාල කියන්නේ මෙහෙම මැද මුලන කියන ගමේ ඉන්න කෙනෙක්. සිරිපාල කියන්නේ හොඳ මිනිස්සෙක්. ඔන්නම කියාගෙන ඇවිල්ලා දැන් සිරිපාලගේ සරම ගැන කියන්න ඕන. දැන් මේක කියන්න මොකක් හරි සම්බන්ධයක් හදාගන්න ඔන්න අපි කියන මේ සිරිපාල ගුණවත් මිනිස්සෙක් වුණාට සිරිපාලගේ අවුලක් කියලා මොකද්ද? නාන්නේ නැහැ. ඒ නිසා සිරිපාල කවදාවත් එයාගේ සරම හොදන්නේ. අන්න සරමට ආව නාන්නේ නැහැ කියන කාරණාව. එක පාරටම නැත්තම් සිරිපාල ගැන කිය ඉඳලා සිරිපාලගේ සරම ගැන කියන්න බෑ. මෙතනදිත් එහෙම. උම්මග්ග ජාතකය ගැන කිය ඉඳලා එක පාරට මේකේ භාෂා රීතිය රෙන්න බෑ. මොකක් හරි පාරක් හදාගන්න ඕන. ඔන්න මම මේකේ පාර හදාගන්න විදිය දෙවෙනි ඡේදයෙන් පෙන්නනවා. හරි. දෙවෙනි ඡේදය පොඩ්ඩක් කියවලා ඊට පස්සේ ලියාගමු. දෙවෙනි ඡේදය කොහොමද කියන්නේ? සම්භාව්‍ය ගද්‍ය කෘතියක් වශයෙන් උම්මග්ග ජාතකයේ කෘතිය සුවිශේෂී වීම උදෙසා බලපෑ කාරණා අතර ශ්‍රාවකයන්ට මෙන්ම පාඨකයන්ට අසාරස විඳිය හැකි වීම මූලික ලක්ෂණයකි. ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වනුයේ කතුවරයාගේ භාෂා රීතියයි. අන්න උම්මග්ග ජාතකය ගැන මුලින් කියලා ඊට පස්සේ මම කියනවා උම්මග්ග ජාතකය සුවිශේෂී කෘතියක් වෙන්න හේතුවක් තමයි ඒක කියවන අයට රස විඳින්න පුළුවන් කෘතියක් වෙච්ච එක. කියවා රස විඳින්න පුළුවන්. එහෙම වෙන්න හේතුව තමයි කතුවරයා පාවිච්චි කරපු භාෂා රීතිය. අන්න එහෙම එක පාරම එන්නේ නැතුව පොඩි පාරක් හදාගෙන තමයි මාතෘකාවට එන්නේ. භාෂා රීතිය. භාෂා රීතිය යනු කතුවරයාගේ ප්‍රකාශන ශෛලියයි. උම්මග්ග ජාතකයේ පෙනෙන ආකර්ශනීය භාෂා රීති ලකුණක් වනුයේ කෙටි වැකිවන්න. භාෂා උම්මග්ග ජාතකයේ විශේෂ ලක්ෂණයක් තමයි භාෂා රීතිය. භාෂා රීතිය කියන්නේ මොකක්ද? අන්න ඊට පස්සේ මම උදාහරණ දෙන්න පටන් ගන්නවා. හරි. එහෙනම් දෙවෙනි ඡේදයත් ඉක්මනින් ලියා ගන්න.
ලීලි ඉවරනම් කියන්න. ඉවරයි සර්. ඉවරයි. හරි. එතකොට මට මේ ඡේදයෙන් පැහැදිලි කරන්න ඕනේ කාරණාව තමයි පුතේ. ඔන්න දෙවෙනි ඡේදයේදී තමයි අපි මාතෘකාවට එන්නේ කියන එක. මුලින්ම ඡේදයේදී පොත ගැන විස්තර කරා. දෙවෙනි ඡේදයේදී අපි එක පාර එන්නේ නැතුව පොඩි පාරක් හදා. ඒ කියන්නේ මාතෘකාවයි පොතයි අතර මොකක් හරි සම්බන්ධයක් හදා ගන්න ඕනේ. සිරිපාලයි සරමයි අතර සම්බන්ධයක් නැහැනේ. ඇඳන් හිටියට දෙන්න ඍජු සම්බන්ධයක් නැහැනේ. ඒ සම්බන්ධය හදාගත්තේ කොහොමද? සිරිපාල නාන්නේ නැහැ කියන්නේ. නාන්නේ නැහැ කියන කාරණාවෙන්. නාන්න නැති වුණාම සරම සම්බන්ධ කරන්න පුළුවන්. මොකද හොදන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. එතකොට මොකක් හරි පොතයි අපේ ප්‍රධාන තේමාවයි අතර සම්බන්ධයක් හදාගෙන ඒ සම්බන්ධය හරහා මාතෘකාවට පිවිසෙන එක තමයි දෙවෙනි ඡේදයේදී කරන්නේ. හරි. මෙතනදී මම මොකද්ද කරේ? උම්මග්ග ජාතකයේ සුවිශේෂී කෘතියක් කියලා කිව්වා. ඒ සුවිශේෂී වෙන්න හේතුව තමයි ඒක පාඨකයන්ට කියවා අසා රස විඳීමේ හැකියාව තියෙන එක. එහෙම වෙන්න හේතුව මොකක්ද? කතුවරයා පාවිච්චි කරලා තියෙන භාෂා රීතියයි. භාෂා රීතියේ එක එක ලක්ෂණ නිසා කියවන අයට මොනවා වෙනවද? ආසාවක් උපදිනවා. කම්මැලි නැහැ. සමහර විට කෙටි වෙකි, සමහර විට දිග වෙකි, සමහර වෙලාවට සංස්කෘත ඒවා, සමහර වෙලාවට ගැමි භාෂාව ඒවා, සමහර වෙලාවට උපමා. එතකොට අලුත් වෙනවා එන්නේ. ඒ අලුත් වෙනකොට කියවන අයට අසා රස විඳීමේ හැකියාව හම්බ වෙනවා. එහෙනම් එහෙම තමයි මාතෘකාවට ආවේ. එතකොට ඔන්න දෙවෙනි ඡේදයේදී අපි මාතෘකාවට ආවා. තුන්වෙනි ඡේදයේ ඉඳලා මොනවද කරන්නේ? මාතෘකාව සාධනය කරන්න අවශ්‍ය කරන කාරණා ඉදිරිපත් කරනවා. දැන් මේ දෙවෙනි ඡේදේ අන්තිම පේලි දෙක බලන්න. භාෂා රීතිය යනු කතුවරයාගේ ප්‍රකාශන ශෛලියයි. කතුවරයා කොහොමද එයාගේ අදහස ප්‍රකාශ කරලා තියෙන්නේ කියන එක. උම්මග්ග ජාතකයේ පෙනෙන ආකර්ශනීය භාෂා රීති ලකුණක් වනුයේ කෙටි වැකි භාවිතය. ඔන්න දැම්ම ඊට පස්සේ කියන මොකද? උම්මග්ග ජාතකයේ තියෙන ආකර්ශනීය භාෂා රීති වල ඒකෙන් එකක් තමයි කෙටි වැකි පාවිච්චි. ඔන්නම එක ලක්ෂණයක් ගැන දැන් කිව්වා. ලක්ෂණය කිව්වට පස්සේ පුතේ දෙන්න ඕනේ ලක්ෂණය පෙන්වන්න උදාහරණයක්. නිතරම උදාහරණයක් දෙනකොට මතක තියාගන්න උදාහරණ ගැන හැඳින්වීමක් කරලා තමයි උදාහරණ දෙන්නේ. සමහරුන් මොකද කරන්නේ? ලියන් යද්දි උදාහරණයක් දීලා තමයි විස්තර කරන්නේ. එකපාර මොනවත් එහෙම දාන්න බෑ. අපි හිතමුකෝ අපි යාළුවෙක් එක්ක මොනවා හරි කතා කර ඉන්නවා. හරි. අඩෝ කොහමද බං මේ කොහමද මේ ටිකේ මොකද කරන්නේ? එහෙම කියලා කතා කර ඉන්න ගමන් එකපාරටම මේ ඒක මැරිලා නේද කියලා කිව්වොත් එහෙම අනිත් එකාට තේරෙන්නේ නැහැ මෙයා කවුරු ගැනද මේ කියන්නේ කියලා. එහෙනම් මැරිච් එකා ගැන කියන්න ඉස්සර වෙලා කවුද මේ මැරලා තියෙන එකා කියලා කියලා ඉන්න ඕන. එහෙම නැතු එකපාර කෙනෙක් ගැන කිව්වට අහන කෙනාට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි. උදාහරණයක් දෙන්න ඉස්සර වෙලා
මොකද්ද මම මේ උදාහරණ දෙන්නේ මොකකටද කියලා කියලා ඉන්න ඕනේ. දැන් මෙතනදී බලන්න මම කියනවා අන්තිම පේරේදී මොකද කියන්නේ? උම්මග්ග ජාතකයේ පෙනෙන ආකර්ශනීය භාෂා රීති අතර භාෂා රීති ලකුණක් වනුයේ කෙටි වැකි භාවිතයයි. ඒක කියලා තමයි උදාහරණ දෙන්නේ. ඔන්න උදාහරණයක් දෙනවා බලන්න. මනුෂ්‍යයෝ ඔල්වර හඬ දෙන්නාහු අත්පොලොසං දෙන්නාහු පණන්නාහු පණ කෙටි වාක්‍ය චූටි චූටි වාක්‍ය පොඩි වෙනකොට මොනවද වෙන්නේ කියන වේග අදහස වේගවත් වෙනවා හරි එතන මිනිස්යන්ගේ මේ වෙලාවේ ඇඟේ තිබිච්ච වේගවත් බව මේ කවිය මේ වචනවල මේ ලේඛකයා මේ වචනවල තියෙනවා ඒ කියන්නේ කෑ ගහනකොට ඔල්වල හඬ දෙනකොට බොහොම ශාන්ත විදියට මිනිස්සු මේක කරන්නේ නැහනේ බොහොම කෑ ගහලා දඟලලා වේගයෙන් තමයි කරන්නේ ඒ වේගවත් බව ඒ වැඩේ කරනපු වෙලාවේ මේ මිනිස්සුන්ගේ වේගවත් බව මේ භාෂාව ඇතුලේ තියෙනවා. ඒක කොහොමද කරලා තියෙන්නේ? පොඩි වාක්‍ය පාවිච්චි කරන එක. හරි. ඊට පස්සේ ඒ උදාහරණය ගැන පුංචි විස්තරයක් කරනවා. මොකද කියන්නේ? සිද්ධියේ සජීවී බව හා වේගවත් බව රැකෙන පරිදි සමස්ත කෘතිය පුරා මෙම ලක්ෂණය යොදාගෙන ඇත. අන්න දැන් මම ගැන පුංචි විස්තරයක් කරනවා. ඊට පස්සේ මොකද කියන්නේ? අනුත්ප්‍රාසවත් බවද මීට සමගාමීව කතුවරයා භාවිත කොට ඇති භාෂා රීති ලක්ෂණයක. තව ලක්ෂණයක් කියලා මොකද්ද ලක්ෂණය? අනුත්ප්‍රාසවත් බව. අනුප්‍රාසය කියන්නේ එකම තැනින් උපදින අකුරු ආය ආය පාවිච්චි කරන එක. බලන්න. විදුව, ගණුව, අණුව, පිස, කව, බව. මේකේ තියෙන අනුප්‍රාසය මොකද්ද? මේකේ තියෙන අනුප්‍රාසය මොකද්ද? කියලා ආයි ආයි එදෙනානේ. එතකොට ඒකත් පුතේ භාෂා ලක්ෂණය. අනුත්ප්‍රාසවත් වචන පාවිච්චි කරන එක භාෂා ලක්ෂණය. ඊට පස්සේ බලන්න. එක දිගට කතාව අසා සිටීමේදී ඇතිවන උදාසීන බව මගහැරවීමට කතුවරයා භාවිත කොට ඇති සුවිශේෂී උපක්‍රමයක් ලෙස මේ අකුරු සමහරය වැරදි ටයිප් කරද්දී වැරදිලා සංස්කෘත තත්සම වදන් භාවිතය දැක්විය හැකිය. ඔන්න එහෙම කියලා උදාහරණයක් දෙනවා. මොකද උදාහරණේ? ගන්ධදාම පුෂ්පදාමාව ලම්බිත නානාවරණ විචිත්‍ර විතානෝපලක්ෂිත සංස්කෘත වචන පාවිච්චි කරපු හැටි. එහෙම දාලා අපි කියනවා මේ අන්දමට උම්මග්ග ජාතක කතුවරයා විසින් කියවන්නාගේ හා අසන්නාගේ ආකර්ෂණය ඇතිවන පරිදි තම භාෂා ශෛලිය අනේකත්වයෙන් මිදී ගොඩනගා ඇත. අනේකත්වයෙන් මිදී නේ මෙතන ඒකත්වයෙන් මිදී වෙන්න ඕනේ. අනේකත්වයෙන් කෙනෙක් ගන්නකො. එතකොට මේ කොටස ඔක්කොම ලියා ගන්න. මේ මිදී කියන එක නැතුව ඊටු ටික ඔක්කොම ලියා ගන්න. එතකොට මේක තමයි ਵਿਚාරය. මේ ਵਿਚාරය ගැන මූලික අදහසක් විතරයි ඈ. මං කිව්වා මේක ලොකු කරලා දික් කරලා දෙන විදිහ මම ආයෙ දවසක් කියලා දෙනවා. දල වශයෙන් ਵਿਚාරය කියන්නේ මෙහෙමයි. අපි ගාව අදහසක් තියෙනවා. ඒ අදහස තහවුරු කරන්න උදාහරණ දෙන. උදාහරණ දෙන ගමන් ඒවා විස්තර කරනවා. බලන කෙනාට මාතෘකාව ගැන හොඳ අවබෝධයක් යන විදිහට ਵਿਚාර ලියන්න ඕන. මොකක්ද භාෂා රීතිය කියන්නේ? මොකද්ද උම්මග්ග ජාතකයේ භාෂා රීතිය කියන්නේ? උදාහරණ දෙදී ඒ අදහස තහවුරු කරන්න ඕන. ਵਿਚාරයක් ලියනවා කියන්නේ බලන කෙනාට මාතෘකාව ගැන කියලා දෙනවා කියන එක. හරි මේක ලියාගන්න ඉක්මනින්. උදාහරණ නිතරම මැදට අරන් ලියන්නේ මුල ලියන්නේ නැහැ මැදට අරගෙන ලියගන්නේ මෙතනදී මේ මුලින් දාලා තියෙන එක ටයිප් කරනකොට මැදට අරගෙන නැහැ. ඔයාලා ඒක මැදට අරන් ලියන්න. උදාහරණ නිතරම අලුත් රූලකින් මැදට අරන් තමයි ලියන්නේ. කියන්නේ නිතරම රූලේ මැද ලියන්න දෙපැත්තෙන් ඉඳ තියන්න. එතකොට ලස්සනට මැද මෙහෙම කොටුව වගේ ලිය වෙනවා. දෙපැත්තෙන් ඉඳ තියනවා මැදින් ලියනවා. ඉස්සරහා පැත්තෙන් ඉඳ තියලා තියෙන තරමටම පස්සේ පැත්තෙනුත් තියන්න ඕනේ. එතකොට යටින් යටට ලිය වෙනවා රූලේ මැද. රූලේ මැදින් පටන් අරන් ඒ රූල කෙලවරකම් ලියන්න එපා. දෙපැත්තෙන්ම ඉඳ තියන්න ඕනේ රූලේ මැදින් යටින් යටට ලියා ගන්න. උදාහරණ ලියන ඒවා. ඉක්මනින් ලියා ගන්න.
ඉරිවර නම් කියන්න. තාම නෑ සර්.
හරි සර්. හරි. හරි. එතකොට ඕක තමයි පුතේ මේ අද අපි මේ කතා කරපු මාතෘකාවට අදාළව ਵਿਚාරය ලියන විදිය. එතකොට මුලින්ම පොත ගැන විස්තරයක් ලිව්වා. ඊට පස්සේ මාතෘකාවේ ප්‍රධාන තේමාව කියන්නේ ප්‍රධාන කාරණාවක් වෙච්ච භාෂා රීතිය කියන කාරණාවට ආව දෙවෙනි ඡේදයේ. ඊට පස්සේ ඒ රීතියට අදාළ ලක්ෂණ වලට උදාහරණ දීදී ඒවා කෙටියෙන් විස්තර කරා. මේක සම්පූර්ණ ਵਿਚාරයක් නෙවෙයි. මේක සාමාන්‍ය මේ ආකෘතිය පැහැදිලි කරන්න මම ගත්ත එකක්. ඒතර ඔයාලා මේ ආකෘතිය ඔළුවේ තියාගන්න ඕනේ. මුලින්ම පොත ගැන ඊට පස්සේ මාතෘකාවට එන එකපාරට මාතෘකාවට එන්න බෑ. මොකක් හරි සම්බන්ධයක් හදාගන්න ඕනේ. අර සිරිපාලගේ සරම වගේ. ඊට පස්සේ ඒක ආශ්‍රයෙන් මාතෘකාවට ඇවිල්ලා මාතෘකාව සාධනය කරන්න ඕනේ උදාහරණ දීදී. එතකොට උදාහරණයක් දීලා විස්තර කරනවා නෙමෙයි පුංචි විස්තරයක් කරලා තමයි උදාහරණ වලට එන්නේ. එතකොට බලන කෙනාට මෙයා මේ උදාහරණ දෙන්නේ මොනවටද කියලා පුංචි අවබෝධයක් තියෙනවා. එකපාරම උදාහරණයක් දැම්මම වෙන්නේ මේක මොකක්ද කියලා තේරෙන්නේ නැති. ඒ නිසා ওই විදිහට මාතෘකාවට මුලින්ම කරුණු ටික තමන් ගාව තියෙන්න ඕන. මොනවද භාෂා රීතියට අදාළ ලක්ෂණ කියලා කරුණු ටික තමන්ගේ ඔළුවේ තියෙන්න ඕන. ඒක මම මුලින්ම කරුණු වලට පැහැදිලි කරේ. මුලින්ම අපි අර පොත කියවලා හොයාගත්තනේ මොනවද රීති ලක්ෂණ. කෙටි වාක්‍ය, දීර්ඝ වාක්‍ය, සංස්කෘත අසම වාක්‍ය, ගැමි වහර පාවිච්චි, උපමා පාවිච්චි අන්නේම කරුණු ටික තමන් ගාව තියාගෙන තමයි ਵਿਚාරය ලියන්න යන්නේ. කරුණු නැතුව ලියන්න බෑ. එතකොට මාතෘකාවක් හම්බුනොත් ਵਿਚාරයක් කරන්න කියලා ඔයා මුලින්ම කරන්න ඕනි දේ තමයි ඒකට අදාළ කරුණු ගලප ගන්න එක. ඒක පොතෙන් ගන්න ඕනේ. මෙන්න රීතිය ගැන වටහා ගත්තා. ඊට පස්සේ පොතෙන් කරුණු ගලප ගත්තා. මේක කාලයක් ਵਿਚාර ලියනකොට ඔයාලට තේරෙයි. හරි. දැන් මම පුංචි ප්‍රශ්නයක් අහනවා ඔයාලගේ. ඒ තමයි මම අහනවා පුතේ දැන් ඔයාලට ප්‍රශ්නයක් හම්බුනොත් ਵਿਚාරයක් ලියන්න කියලා උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමාව විග්‍රහ කරලා තියෙන ආකාරය මහෞෂධ පඬිතුමාගේ බුද්ධිමත් බව ගැන විස්තර කරලා තියෙන ආකාරය කොබඳුද කියලා ප්‍රශ්නයක් ආවා. මොකද ප්‍රශ්නේ? උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමන්ව විග්‍රහ කර ඇති ආකාරය කෙබඳුද කියලා ප්‍රශ්නයක් ආවොත් දැන් ඔයාලා කොහොමද ਵਿਚාරය ලියන්න පටන් ගන්න? නිකන් පොඩි විස්තරයක් කියන්න බලන්න. මෙන්න මේවා තමයි මම මේක කරන්න යන පිළිවෙල මොකද්ද කියලා. උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමන්ව විග්‍රහ කර ඇති ආකාරය කෙබඳුද කියලා ඇහුවොත් මොකද්ද ඔයාලා දැන් ਵਿਚාර ලියන්න ඉස්සෙල්ලා මොකද්ද මුලින්ම කරන්නේ? කවුරු හරි එක්කෙනෙක් උත්තර දෙන්න බලන්න. මනිෂ්ක ඔයාට ලියන්න කිව්වොත් ඔයා මොනවද මුලින්ම කරන්නේ දැන්? මනිෂ්ක මොකද විදිහේ මට පැහැදිලි වුණේ නැහැ මොකද්ද? සෙනුල මොකද්ද කරන්නේ? කරුණු ටික සකසා ගන්න ඕනේ. මොකද පුතේ? කරුණු ටික මුලින් සකසා ගන්න ඕන හරියට. කරුණු ටික මුලින් හදා ගන්න ඕනේ. very good ඈ. ඔළුවේ තියෙන්න ඕනේ කරුණු ටික. දැන් මොකද අහන ප්‍රශ්නේ අපේ? උම්මග්ග ජාතකයේ කොහොමද මහෞෂධ පඬිතුමාව විග්‍රහ කරලා තියෙන්නේ? එතකොට අපි දැන් බලන්න ඕනේ උම්මග්ග ජාතකය අපි දැන් කියවලා තියෙනවානේ. කොහොමද මහෞෂධ පඬිතුමාව විග්‍රහ කරලා තියෙන්නේ? කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ?
මහෞෂධ පඬිතුමා කියලා කියන්නේ ඊටාම බුද්ධිමත් කෙනෙක් විදිහට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. හරි. ඊටාම බුද්ධිමත් කෙනෙක් විදිහට. බුද්ධිමත් බව ඇරුණාම මහෞෂධ පඬිතුමාගේ තිබෙච්ච තව ලක්ෂණ මොනවද? තව තමයි බොහොම අවිහිංසාවාදීනේ. කාටවත් හිංසාවක් කරනවද? කාටවත් හිංසාවක් කරන්නේ. අර උපක්‍රම යොදලා කාටවත් හිංසාවක් නොවෙන්න තමයි බේරගන්නේ. කේවට්ටයා එක්ක තරහ වුණත් කේවට්ටයටවත් හිංසාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතකොට අවිහිංසාවාදීව විග්‍රහ කරලා තියෙනවා. බුද්ධිමත්ව විග්‍රහ කරලා තියෙනවා. අවිහිංසාවාදීව විග්‍රහ කරලා තියෙනවා. තව මොනවද මහෞෂධ පඬිතුමාගේ තිබිච්ච ලක්ෂණ? මොකද පුතේ? කාරුණිකයි. ඔව් බොහොම කාරුණිකයි, බොහොම කරුණාවන්තයි. ඔව්. අන්න එහෙම මුලින්ම අපි කරුණු ටික ඔලුවට දා ගන්න ඕනේ. කොහොමද මේ වැඩේ කරලා තියෙන්නේ? දැන් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒවට ගැළපෙන උදාහරණ හොයා ගන්න ඕනේ මතක් කරගන්න. මහෞෂධ පඬිතුමා බුද්ධිමත්ව වැඩ කරා කියන උදාහරණයක් කියන්න බලන්න මට. මානිස්ක කියන්න. මහෞෂධ පඬිතුමා බුද්ධිමත්ව වැඩ කරපු තැන. අර රාවණට වසදාලා තිබුණතන 100ක් රජදරුවෝ බේරගන්න. අන්න හරි. රජදරුවෝ ටික බේරගන්න මොකද කරන්නේ? තමන් එක්ක එක දවසේ ඉපදිච්ච යෝධයන්ට ගිහිල්ලා කියනවා ඔයාලා ගිහලා අර කෑම් භාජන ටික පෙරලලා දාන්න කියලා. කායික්ව ගහමරා ගන්න කියන්නේ නැහැ නේ. ඒතකොට අවිහිංසාවාදීව හැමෝම බේරගන්න විදිහ තමයි කරන්නේ. අන්න එන්නේම දැන් ඒ අදාළ කාරණාවට අදාළ තැන් මතක් වෙන්න ඕන. එතුමා බොහොම කරුණාවන්තයි කියලා කියන්න උදාහරණයක් කියන්න. මහෞෂධ පඬිතුමා කරුණාවන්තයි කියන උදාහරණයක් කියන්න බලන්න. ඊට පස්සේ මහෞෂධ පඬිතුමා අවස්ථාවට ගැලපෙන විදිහට තීරණ ගත්ත කියන උදාහරණයක් කියන්න. අන්නේම අදාළ සිද්ධියට අදාළව උදාහරණ පුතේ මතක් කරගන්න ඕනේ. ඒ මතක් කරගෙන තමයි විචාර ලියන්න පටන්. විචාර ලියන්න පටන් ගන්නකොට මොකද්ද පළවෙනියටම ලියන්නේ? පොත ගැන හැඳින්වීමක් කරනවා. දැන් මොන විචාරය ආවත් උම්මග්ග ජාතකයේ ගැන පළවෙනි ඡේදය ලියන විදිය ඔයාලා දන්නවා. පළවෙනි ඡේදයෙන් පොත ගැන අර ලියපු ඡේදෙම ලියන්න පුළුවන්. දෙවෙනි ඡේදයෙන් මොකද කරන්නේ? කාරුණු කියන්නේ. දෙවෙනි ඡේදයෙන් මොකද කරන්නේ? දෙවෙනි ඡේදේ කරුණු ලියනවා නෙමෙයි. දෙවෙනි ඡේදේ කරන්නේ මාතෘකාවට එනවා. පොත ගැන කිව්ව පළවෙනි එකෙන් දෙවෙනි එකෙන් මාතෘකාවට එනවා. අපි අර ඉස්සෙල්ලා බලන්න දෙවෙනි ඡේදය කියවලා. දෙවෙනි ඡේදයෙන් තමයි භාෂා රීතිය කියන කාරණාවට ආවේ. දැන් මම ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්නට අදාළව කොහොමද එන්නේ? අහලා තියෙන්නේ මොකද්ද? මහෞෂධ පඬිතුමාව කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. එතකොට ඒකට දැන් ක්‍රමයක් හදාගන්න ඕන එකපාරට එන්න දැන්. උම්මග්ග ජාතකය කියන්නේ පළවෙනි ඡේදයෙන් කිව්වේ. දෙවෙනි ඡේදය අපි දැන් එන්න ඕනේ මහෞෂධ පඬිතුමාව කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ කියලා කාරණාව කියන්න එන්න ඕන. එකපාර එන්න බෑ. කොහොමද කරන්න පුළුවන්? උම්මග්ග ජාතකයේදී ප්‍රධාන වශයෙන් විස්තර වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ චරිතයයි. එහිදී එතුමන්ගේ චරිතයේ තියෙන විශේෂ ලක්ෂණ විග්‍රහ කරන්නේම පිළිවෙලකට එන්න ඕන. හරි මම දැන් එක එක මාතෘකාව ගැන ඔයාලත් එක්ක ਵਿਚාර දීලා සාකච්ඡා කරනවා. අද මේ පුංචි විග්‍රහයක්. ඊට පස්සේ තුන්වෙනි ඡේදයේ ඉඳලා කරන්නේ මහෞෂධ පඬිතුමාගේ චරිතය විග්‍රහ කරලා තියෙන විදිහ සිද්ධි කියා උදාහරණ දී විස්තර කරන එක. කොහරි බලල කෙනාට මහෞෂධ පඬිතුමාගේ චරිතය කොයි වගේද කියලා තේරෙන විදිහට නිතරම හිතන්න පුතේ අපි ලියන ਵਿਚාරය බලන්නේ උම්මග්ග ජාතකය කියවලා නැති කෙනෙක් කියලා. ඇයි එහෙම හිතන්න කියන්නේ? එතකොට එතකොට තමයි අපි ලියන එක දැන් දන්නේ නැති කෙනෙකුට මේක ලියන්නේ කියලා හිතලා ලිව්වහම හරි එතකොට අපි පැහැදිලිව ලියනවා වැඩි. ඇයි මේක දන්නේ නැති කෙනෙක්ට තමයි ලියන්නේ. එයා මේකෙන් කිසියම් අවබෝධයක් ගන්න තමයි ලියන්නේ කියලා අදහසින් ලියන්න ඕන. එතකොට අපි ලියන එක බොහොම නිර්වුල් ලේඛනයක් වෙනවා. ඕක තමයි පුතේ ਵਿਚාරය කියන්නේ. අපි තව වැඩි දුර කියවල තේරුමක් නැහැ. හේතුව අපි මේක ලියද්දි තමයි ඊටු ටික ප්‍රගුණ වෙන්නේ. ඒතර මේ ਵਿਚාරය තියාගන්න. දැන් ඔයාලා ෆයිල් එකක් කරන් ਵਿਚාර ටික එකතු කරන්න ඕනේ අපි ලියපුවා.
ඒ ෆයිල් එකේ පළවෙනි ගොඩේ තියෙන්නේ උම්මග්ග ජාතක ඒවා දෙවෙනි ගොඩේ ගුත්තිල ඒවා එහෙම වෙන් වෙන් කරලා තියාගන්න අර ෆයිල් කටු ගහලා එක්කව කරගන්න ඕනේ මම ඔයාලට ඊළඟ දැන් දෙවෙනි ඊළඟ දවසේ ඉඳලා හැමදාම විචාර මාතෘකාවක් උගන්වනවා ඒක ලියන්න දෙනවා එතකොට ඒකෙන් අතර විචාර ටික අපිට එක්කව කරගන්න පුළුවන් දැන් අද මම මේ කරේ ටික ආදර්ශ විචාරයක් විතරයි ඔය විචාරයම විග්‍රහ කරලා තා පොඩ්ඩක් ලොකු කරලා මම ඊළඟ දවසේ ඉඳලා ඔයාත් එක්ක කතා කරනවා ඒතර විචාර ෆයිල් එකක් වෙනම තියාගන්න ඕනේ විභාගය ලඟ එද්දී අපි සෑම පාඩමකම විභාගයට එන්න පුළුවන් මාතෘකා සියල්ලම විචාර විදිහට ලියලා ඉවර කරනවා එහෙනම් අපි එතන විචාර කතාව ඉවර කරමු අපි යන් අපේ ඊළඟ පුංචි මාතෘකාවක් තියෙන එක සාකච්ඡා කරන්න ඒක තමයි වැදගත් කොටසක් දැන් අපි පුතාලා දෙවෙනි පාඩම අපි කියන්නේ හෝඩිය පාඩම අපි මෙතන මේ පන්තියේදී කතා කරේ නැහැ හේතුව තමයි ඔයාලා ඒක කතා කරලා ඉවරයි කියලා කියපු නිසා හරිද ඉවරයි කියලා කියපු නිසා හැබැයි හෝඩියේ ඊටාම් වැදගත් අංගයක් ගැන මම පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ හෝඩියේ තියෙනව නේද පුතේ අකුරු උපදින තැන් ගැන කොටසක් ඔයාලට ඒක මතකයිද හෝඩියේ තියෙනවා අක්ෂර උප්පත්ති ස්ථාන කියලා කොටසක්. කණ්ඨජ, තාලුජ, මූර්ධජ ආදී වශයෙන්. දැන් ඔයාලගෙන් මං කිව්ව සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 5ක් හෝඩිය ආශ්‍රයෙන් අහන්න. හරි. නිසා හෝඩිය හොඳට වර්ග ටික පාඩම් නම් ලකුණු 5ක් ෂුවර්. නිසා 11 පන්තියේ කියලා පාඩම් කරගන්න තියාගන්න එපා. අනිවාර්යෙන් 10 පන්තියේදීම හෝඩිය සම්පූර්ණ විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම දැන් තව සති දෙකකින් විතර ඔයාලට අපි දැන් මෙච්චර කල් කරපු පාඩම් ආශ්‍රයෙන් පුංචි විභාගයක් තියෙනවා. කියන්නේ පන්තියේදී ලියන්න දෙනවා ඒ පැය දෙකේ. ඒතර ඔයාලා හෝඩිය ගැන විශේෂයෙන් එතනදී අහනවා ප්‍රශ්න. ඔයාලා ඒක මතක තියාගන්න ඕනේ. මොකද හෝඩියෙන් ලකුණු 5ක් හොඳට විග්‍රහ කරගන්න අකුරක් දීලා මේක කොහෙන් උපදින අකුරක්ද කියලා අහුවම කියන්න පුළුවන් නම් ඒක ඉතාම විශිෂ්ට දෙයක්. හරි. නිසා මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන අකුරු උපදින තැන් ගැන. හරි. මේක ඔයාලා දන්න එකක් තමයි. නමුත් මම කෙටි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ අකුරු උපදින තැන් ටික මතක තියාගන්න. හරි. දැන් එහෙම නැත්නම් මම දැන් ඔයාලගෙන් අහුවොත් සයන්න කොහෙන්ද උපදින්නේ කියලා. කාටද කියන්න පුළුවන්? සර් කොහෙන්ද උපදින්නේ? සයන්න කොහෙන්ද උපදින්නේ? කියන්න අමාරුයි නේද? ඇයි කොහෙන්ද? ඇහෙන්නේ පුතේ. දත් වලින්. ඔව් දත් වලින් කියන්නේ දන්තජ අකුරක් නේ. සර් දන්තජ අකුර. අන්න එහෙම හෝඩියෙම තියෙන අකුරු ඔක්කොම ටික කොහෙද උපදින තැන් කියලා ඉක්මනින් මතක තියාගන්න වටහා ගන්න ක්‍රමයක් ලේසි ක්‍රමයක් තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. දැන් බලන්න අකුරු උපදින තැන් වලින් පළවෙනි එක තමයි පුතේ කණ්ඨජ අකුරු කියලා කියන්නේ. දැන් මේක ලියාගත්තත් කවන්නේ නැහැ. හරි. හැබැයි ඔක්කොම ලියා ගන්න ඕනේ නැහැ. කණ්ඨජ කියලා ලියාගත්තා. මම මේ උගන්වන කෙටි ක්‍රමය විතරක් ලියාගන්න. ඔන්න කණ්ඨජ අකුරු ටික තියෙනවා ඊට පස්සේ. මොනවද කණ්ඨජ අකුරු ටික? ආ දෙකයි කක්ක ගා ග ං සහ සංඥක ග අකුරයි හයන්නයි විසර්ගයයි. හරි. ආ දෙක කියන්නේ ස්වර දෙකක්. කක්ක ගග ං ග කියලා කියන්නේ මොන වර්ගයේද? කක්ක ගග ං ග කියලා කියන්නේ මොන වර්ගයේද? වර්ගාක්ෂර වලින් මොන වර්ගයේද? කාටද මතක? දැක්ක හැටි කියන්න පුරන්නේ මොන වර්ගයේද කියලා. වර්ගයේ මුල අකුර තමයි තියෙන්නේ. මොන වර්ගයේද? මොකද පුතේ? දැක්ක හැටි අපිට කියන්න පුළුවන්. මොන වර්ගයේද? සාමාන්‍ය වර්ගය අපි නම් කරන්නේ ඒ වර්ගයේ මුල අකුරේ. දැන් මේ වර්ගයේ මුල අකුර මේකේ පේන්නම තියෙනනේ මොකද්ද? කය හෝඩිය කරාකොට එච්චර පැහැදිලි නැද්ද? මම නම් වර්ගාක්ෂර ටික කියන්න බලන්න වර්ගාක්ෂර ටික. මොකද්ද?
වර්ගාක්ෂර මොනවද? හෝඩිය ආයි කරන්න වේද ප්‍රභේද ටික? ඈ පුතේ? ඇහෙන්නේ කරන්නේ නැහැ. ඒක තමයි හෝඩිය අනිවාර්ය. මං කිව්වා ලකුණු 5ක් මේක ඈ. සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 5ක්. හෝඩිය කියන්න පුළුවන් කියලා ඒකට නෙමෙයි. හෝඩිය උපදින තැන් ගැන, වර්ග ටික ගැන, කොටස් ගැන හරි. ඒක ව්‍යංජන අකුරු වල තියෙන මං ආයි හෝඩිය කරන්නම් පාඩමක්. දැන්ට අපි මේ කරන්න ආපු කොටස කරලා ඉවර කරමුකෝ. වර්ගාක්ෂර කියලා කොටසක් තියෙනවා පුතේ ව්‍යංජනවල. මොනවද? පළවෙනි එක කවර්ගය. කවර්ගය කියන්නේ මොනවටද? කා ක ගා ග ං ග කියන අකුරු වලට. දෙවෙනි එක චවර්ගය. මොනවද චවර්ගය කියන්නේ? චා ච ජා ජ ඤ ජ කියන අකුරු. සංඥකෙත් එක්ක අන්තිමට තියෙන්නේ. තුන්වෙනි එක ටවර්ගය. ටවර්ගය කියන්නේ මොනවටද එහෙනම්? ටාට ඩාඩ න සහ අන්තිමට තියෙන ඩ සංඥක ඩත් එක්ක. ඊට පස්සේ තවර්ගය. තවර්ගය කියන්නේ මොනවටද? තාත ද ඔය විදිහට. එතකොට කණ්ඨජ අකුරු කියන්නේ මෙන්න මේ අකුරු ටිකට. කණ්ඨජ අකුරු කීයක් තියෙනවද බලලා කියන්නේ ඉක්මනට මට මෙතන. කණ්ඨජ අකුරු කීයද? 5යි. 5යි. දැන් මෙතන අකුරු 5යි තියෙන්නේ. දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන අකුරු ටික බලන්න කණ්ඨජ අකුරුනේ මේ තියෙන්නේ අකුරු කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අකුරු 10ක් තියෙනවා. ආ දෙක ස්වර ඉතුරු ටික ව්‍යංජන. ආ දෙකයි කක ගග ං ග හයන්න සහ විසර්ගය අකුරු 10ක් තියෙනවා. එහෙනම් කණ්ඨජ අකුරු ඔක්කොම කීයද? 10යි. කණ්ඨ කියන්නේ කොහාටද පුතේ? බෙල්ලට. කියන්නේ මේ උගුර ආශ්‍රයෙන් උපදින අකුරු තමයි කණ්ඨජ අකුරු කියන්නේ. දැන් මේ ටික මතක තියාගන්න ලේසි සූත්‍රයක් තියෙනවා. සූත්‍ර කියන්නේ චූටි කොටස. බලන්න. ආ දෙකෙන් අපි ගන්නවා අයන්න. බලන්න මේ කොටුව ඇතුලේ තියෙන අයන්න. කක ගග ං ග කියන අකුරු වලින් ගන්නවා කයන්න. ඒක කයන්නෙන් කියවෙන්නේ අර අකුරු 6ම. ඊට පස්සේ හයන්න සහ විසර්ගය කියන දෙකම එකතු කරලා අපි ගන්නවා හක් කියලා. එතකොට අකුරු තුනයි අයන්නයි කයන්නයි හක් කියන එකයි. අයන්නෙන් කියවෙන්නේ මොකද්ද? ආ දෙක. කයන්නෙන් කියවෙන්නේ මොකද්ද? කවර්ගය. කවර්ගය මොනවද? කාක ගාග ං ග. හක් කියන එක මොකද්ද කියවෙන්නේ? හක් කියන එක මොකද්ද කියවෙන්නේ? හයන්නයි විසර්ගයයි. හරි. ඔය තුන එකතු කරලා අපි හදා ගන්නා පුතේ සූත්‍රය මොකද්ද? අකහ කණ්ඨ කියලා. මොකද්ද? අකහ කණ්ඨ කියලා. එතකොට කණ්ඨජ කියන්නේ මොනවටද? අකහක් වලට. අකහක් කියන්නේ අයන්නෙන් කියවෙන්නේ ආ දෙක, කයන්නෙන් කියවෙන්නේ කවර්ගය, හක් කියන එකෙන් කියවෙන්නේ මොකද්ද? හයන්නයි විසර්ගයයි. අර අකුරු 10 මතක තියාගන්නවට වැඩිය ලේසි පුතේ මේ සූත්‍රය මතක තියාගන්න. මොකද්ද කණ්ඨජ වලට තියෙන සූත්‍රය එහෙනම්? කියන බලන්න. කණ්ඨජ අකුරු වලට තියෙන සූත්‍රය මොකද්ද? සූත්‍රය තමයි මම මේ ලියලා තියෙන කොටුවේ. මොකද සූත්‍රය? අකහ කණ්ඨ කියන බලන්න. අකහ කණ්ඨ අයන්නෙන් කියවෙන්නේ මොකද්ද ඒකේ? කියන්න බලන්න උත්තරේ කියන්න ඕනේ. අයන්නෙන් කියවෙන්නේ මොකද්ද? අයන්නෙන් කියවෙන්නේ මොකද්ද? ආ දෙක. කයන්නෙන් කියවෙන්නේ මොකද්ද? කවර්ගය. මොනවද කවර්ගය අකුරු? ංග. හක් කියන එක මොකද්ද කියවෙන්නේ?
හයන්නයි විසර්ගය. හයන්නයි විසර්ගය. එහෙනම් කණ්ඨජ අකුරු මතක තියාගන්න ලේසියම සූත්‍රය තමයි මොකද්ද? අකහක් මේ අකුරු 10 මතක තියාගන්නවට වඩා මෙහෙම මතක තියාගන්න ලේසි. ඒතර ඔයාලා කණ්ඨජ කියලා ලියලා අක්ෂර උත්පත්ති ස්ථාන කියලා ඔයාලගේ ලියන පොතේ මාතෘකාව ලියා ගන්න කෙටියෙන් අක්ෂර උත්පත්ති ස්ථාන කියලා ඒ ලියලා කණ්ඨජ අකුරු කියලා ලියලා මේ කොටස ඉක්මනින් ලියා ගන්න. අකහක් කණ්ඨ කියලා සූත්‍රය ලියා ගත්තා නම් ඇති. මේ කොටස ලියා ගන්න ඉක්මනින්. ඉක්මනින් ලියා ගන්න ඕනේ. මේ විදිහටම ඉක්මනින් ලියා ගන්න. ජීලිවර්ලා කියන්න. ඉවරයි සර්. ඉවරයි. හරි. ඊට පස්සේ අපි යන් දෙවෙනි එකට. දැන් පොඩ්ඩක් ඉන්න ලියන්න. හරි ලියා ගන්න. හරි සර්. හරි. එහෙනම් මට කණ්ඨජ වලට අදාළ සූත්‍රය කියන්න. කණ්ඨ. දැන් එකෙන් ඔයාලට අකුරු ටික පොඩ්ඩක් මතක තියාගන්න ලේසි අරකට වැඩි. දෙවෙනි එකට යන්න. දෙවෙනි එක තමයි දෙවෙනි එක තාලුජ. මොන තාලුජ අකුරු ටික බලන්න යන්න. මොනවද තාලුජ අකුරු? ඊ දෙකයි චච්ච ජජ ඤ ජ කියන අකුරුයි ජයන්නයි ෂයන්නයි. හරිද? ජයන්නයි ෂයන්නයි. ඊ දෙක කියන්නේ ස්වර. චච්ච ජජ ඤ ජ කියන්නේ මොන වර්ගයේද? මොකද පුතේ? චවර්ගය. චවර්ගය. යස. එතන මේ ෂයන්න තාලු ෂයන්න කියලා මොකලා අහලා ඇතිනේ. දැන් මේකටත් අපි සූත්‍රයක් හදනවා අර වගේ. බලන්න. ඊ දෙකට යන්න චච්ච ජජ ඤ ජ කියන එකට චයන්න යස කියන දෙකට යස කියලා එහෙම ගන්නවා. එතකොට අපි හදා ගන්නවා එකෙන් සූත්‍රය මොකද්ද? ඉච්ඡ යස තාලු. මොකද්ද? ඉච්ඡ යස තාලු. යන්නේ මොකද්ද කියවෙන්නේ? යන්නේ මොකද්ද කියවෙන්නේ? ඊ දෙක. ඡයන්නේ මොකද්ද කියවෙන්නේ? මොකද්ද කියවෙන්නේ? චවර්ගය. චවර්ගය. යස කියන අකුරු දෙකෙන් මොකද්ද කියවෙන්නේ? යයන්නයි ෂයන්නයි. ඒතර ඉච්ඡයස තාලු කියන එකෙන් අපිට ලේසි අර අකුරු ඔක්කොම ටික මතක තියාගන්න වැඩි මේක මතක තියා. ලියා ගන්න ඉක්මනින් ඒක. තාලුජ කියලා ලියුවා මේ ටික ලියා ගන්න. මම ලබන සතියේ මේ සූත්‍ර ටික පාඩම් ගන්නවා අකුරුත් එක්ක. ලිලිවලා කියන්න. මේ විදිහටම ලියා ගන්න ඕනේ. තාලුජ කියලා උඩින් ලියලා පැත්තෙන් අකුරු ටික ලියලා මැදින් ඊච යස කියලා කොටු නැතක් කමන්නේ ලියාගෙන ඒක ඉස්සරයන් සූත්‍ර ලියා ගන්නවා. හරිනම් කියන්න. හරි සර් ඉවරයි. ඊට පස්සේ අපි යන් තුන්වෙනි එකට. තුන්වෙනි එක තමයි මූර්ධජ. හරි. මූර්ධජ කියන්නේ මුදුනේ උපදින අකුරු. මොනවද අකුරු ටික? ඉරුරු දෙකයි ටාට ඩාඩ න ඩ කියන අකුරුයි රයන්නයි මූර්ධජ ලයන්නයි මූර්ධ ෂයන්නයි. හරි.
මේකෙන් අපි හදා ගන්නවා සූත්‍රය මොකක්ද? ඉරු ඉරු දෙකෙන් ඉරු ටට ඩඩ නඩ කියන එකෙන් ටයන්න රාලස කියන අකුරු තුනක්නේ ඒ තුනම එහෙම් පිටින්ම ගන්න. රාලස. මොකක්ද හදන සූත්‍රය? ඉරටු රලසා මුදුනේ. ඉරටු කියන එකෙන් යන්න ගන්න එපා. එහෙම නැත්නම් අපි ඉරුගම්පු කෙලින්ම ඉරුටු රලසා මුදුනේ කියලා. ලියාගන්න. ඉරුටු රලසා මුදුනේ. එතකොට මොන ලයන්නද මොන සයන්නද කියලා අපි සාමාන්‍යයෙන් කියනවනේ මූර්ධ ජලයන්න මූර්ධ සයන්න කියලා. ඒක මතක් වෙන්න ඕනේ. රයන්න ලයන්න සහ සයන්න. මුදුනේ කියන්නේ මූර්ධජ කියන එක. එතකොට මූර්ධජ වලට අදාළ සූත්‍රය මොකද්ද කියන්න බලන්න. ඉරුටු රලසා මුදුනේ. ඉරු කියන එකෙන් කියවෙන්නේ මොන අකුරද? අකුරුද? ඉරු ඉරු දෙක. ටෝ කියන එකෙන් කියවෙන්නේ මොන අකුරද? අකුරු ටිකද? තවර්ගය. රලසා කියන එකෙන් රයන්නයි මූර්ධ ජලයන්නයි මූර්ධ සයන්නයි. හරි. පැහැදිලිද? මේකත් ලියා ගන්න ඉක්මනින්. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. මොකද්ද? දන්තජ. දන්තජත් මේ වගේම තමයි. බලමු. දන්තජ කියන්නේ දත්තාශ්‍රයෙන් උපදින අකුරු. මොනවද අකුරු ටික? ඉලු ඉලු තත දද නද ලයන්න සහ සයන්න. ඉලු ඉලු දෙකෙන් ඉලු ගත්තා. තත දද නද කියන එකෙන් තයන්න ගත්තා. ලස කියන දෙකෙන් ලේ අකුරු දෙකම ගත්තා. හදා ගන්නවා සූත්‍රය මොකද්ද? ඉලුතු ලසා දන්තා කියන. ඉලුතු ලසා දන්තා. ලියා ගන්න එකත්. ඉලු කියන එකේ මොන අකුරුද කියවෙන්නේ? ඉලු ඉලු දෙක. තුයන්නේ මොකද්ද කියවෙන්නේ? තුයන්නේ මොකද්ද කියවෙන්නේ? තවර්ගය. ලසා කියන අකුරු දෙකෙන් දන්තජ ලයන්නයි දන්ත සයන්නයි. ලියා ගන්න ඉක්මනින්. හරි very good. අපි යනවා අන්තිමේ කතා කරන්න. මොකද්ද? ඕෂ්ඨජ. ඕෂ්ඨජ කියන්නේ තොල් ආශ්‍රයෙන් උපදින අකුරු. මොනවද අකුරු ටික? ඌ දෙකයි පප බබම බ කියන අකුරුයි වයන්නයි ෆයන්නයි. ඌ දෙකෙන් ගන්නවා උයන්න. පප බබ මබ කියන අකුරු වලින් ගන්නවා පයන්න. වෆ කියන අකුරු වලින් ගන්නවා වයන්නයි ෆයන්නයි. මෙතන මේ වරහණක් වැරදිලා තියෙන්නේ වැරදීමකින් ඈ. සූත්‍රය හදා ගන්නවා. වෆ කියන දෙකෙන් අපි දන්න වචනේ වෆ කියලා ගන්නත් පුළුවන් වයිෆ් කියලා ගන්නවා මතක හිටින්නේ. උප වයිෆ් ඔටුවා. හරි. එතකොට වෆ දෙක තමයි ගන්නෙ වයන්නයි ෆයන්නයි. උප කියලා කියන්නේ ඌ දෙක සහ පවර්ගය. ඔටුවා කියන්නේ ඕෂ්ඨජ කියන එක. හරිද? ඔය ටික ලියාගන්න ලබන සතියේ මේ ටික පාඩම් කරගෙන එන්න. මම ලබන සතියේ මේ ටික පාඩම් ගන්නවා මොනවද? අක්ෂර උත්පත්ති ස්ථාන ටික. එතකොට මේ ටික පාඩම් කරගත්තා කියලා කියන්නේ පුතේ හෝඩිය ඕන අකුරක් උපදින තැන කියන්න පුළුවන් කියලා කියන්නේ විභාගයේ අනිවාර්යෙන් ලකුණු දෙකක්. හරි? හෝඩිය ඉතුරු ඒ වගේ තව ලකුණු තුනක්. සම්පූර්ණ ලකුණු පහක් සාමාන්‍ය පෙළ විභාගයේ හොඳට හෝඩිය පුළුවන් නම් හෝඩිය පුළුවන් කියන එක අදහස් කරන්නේ මුල ඉඳලා අගට කියන්න පුළුවන්කම නෙමෙයි සම්පූර්ණ වර්ග කරන්න පුළුවන්ද කියන එක. හරි. ඒ නිසා මම තව සති දෙක තුනකින් ඔයාලට මෙතෙක් කරපු පාඩම් ආශ්‍රයෙන් විභාගයක් තියෙනවා. එතකොට හෝඩිය ටික හොඳට පාඩම් කරගන්න. කොහොම නමුත් මම හෝඩිය කොටසක් ආයි ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හෝඩිය මොනවද වර්ග මොනවද කොටස් හෝඩිය අකුරු කීයද ස්වර කීයද ඌෂ්ම අක්ෂර මොනවද ආදී වශයෙන්. ඒතර මේ ටික හොඳට මතක තියාගන්න.
සටහන් කරගන්න. ඒතර අද මම ඔයාලත් එක්ක ਵਿਚාරය ගැන කතා කරා සහ අක්ෂර උත්පත්ති ස්ථාන ගැන සූත්‍ර 5ක් කියලා දුන්නා. ඔය සූත්‍ර 5 කටපාඩම් කරගෙන ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න. ඒතර අපිට පුළුවන් ඊළඟ සතියේ සාකච්ඡා කරන්න. ඒතර හැම සතියේ දැන් ਵਿਚාරය ගැන මූලික අවබෝධය දීලා තියෙන නිසා අපි දැන් දිගටම පටන් ගන්නවා විචාර ලියන්න. උම්මග්ග ජාතකයේ කියවලා ඉවර කරලා තියෙන නිසා උම්මග්ග ජාතකයේ අවස්ථා සම්බන්ධයයි සරල කියන්නේ අපේ භාෂාවෙන් ලියන එකයි පටන් ගන්නවා ලබන සතියේ. ඒතර සාහිත්‍ය කොටස කෙමෙන් කෙමෙන් ඉවර කරගෙන තමයි ඉස්සරහට යන්නේ. එහෙනම් අපි එතනින් අදට පන්ති නිමා කරනවා. මම මේකට අදාළ අභ්‍යාසයත් ඔයාලගේ account එකට දාන්නම්. එතකොට ඒක ඔයාලා බලලා උත්තර ලියන්න. එහෙනම් පුතේ හැම දිනකටම බොහොම ස්තුතියි. ආයුබෝවන් නේ. පන්ති ඉවර කරනවා. Thank you, sir. හරි. Thank you sir.